නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤුහේති සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බඨානි සුපතිට්ඨිතං සාරීරික ධාතු මහාබෝධින් බුද්ධ රූපං සකලං සදා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ වෙලාවේදී හැමදෙනාම සන්ධ්‍යා කාලේ එකතු වෙලා ඉන්නේ විශේෂ වැඩසටහනකට සම්බන්ධ වෙන්න. වස් කාලය නිමිති කරගෙන පැවැත්වෙන පින්කම් මාලාවෙහි සිකුරාදා දිනයට යෙදිලා තියෙන්නේ පිරුවානා පොත් වහන්සේ තුල අන්තර්ගත සූත්‍ර දේශනාවක් තෝරාගෙන ඒ සූත්‍රයට අදාළ නිදාන කතාවත් ඒ වගේම ඒ සූත්‍රය සජ්ජායනා කරලා ආශිර්වාද කිරීමත් කියන මේ කටයුත්තයි අද දවසේදී යෙදිලා තියෙන්නේ. ඉතින් වස් කාලේ පළවෙනියටම මේ වැඩසටහන අද දවසේදී තමයි ආරම්භ වෙන්නේ. මූලිකවම අපි සර්වරාත්‍රික පිරිත් දේශනාවක් සිද්ධ කරන්නේ කොහොමද? ඒ සඳහා සිද්ධ වෙන චාරිත්‍ර විදීන් මූලික වශයෙන් පැහැදිලි කරලා ඊළඟට අපි ඒ සූත්‍රය දිහාවට අවධානය යොමු කරනවා. විශේෂයෙන් අද මේ වැඩසටහනෙහි දායකත්වයේ දරාගෙන කටයුතු කරන්නේ සුමන විතාරණ මහත්මයාත් ඒ වගේම කාන්ති විතාරණ මහත්මියත් ඒ විතාරණ පවුලේ හැම දිනාටම ආශිර්වාද සලසා දෙන්න. ඒ වගේම විශේෂයෙන් අලුතෙන් ඉපදුණු ඒ
රණුකගේ දරුවන් දෙදෙනාට ආශිර්වාද කරන්නටත් මේක අවස්ථාවක් කරගන්නවා. ඉතින් මේ වෙලාවේදී අපි පළමු කොටම මහපිරිත් පොත එහෙම නැත්නම් පිරුවානා පොත් වහන්සේ කියලා කියන්නේ මොකක්ද කියලා විමසගෙන දැනගෙන ඊළඟ පියවරට අපි යමු. පිරුවානා පොත් වහන්සේ එහෙමත් නැත්නම් පිරිත් පොත ඔයත් අහලා තියෙනවා. එහෙම නැත්නම් මහා පිරිත් පොත කියලා කියනවා. ඒ මහා පිරිත් පොත පිරුවානා පොත් වහන්සේ කියලා සිංහලෙන් යෙදෙන නම. නමුත් පාලි නම තමයි චතුබානවර පාලිය කියලා අතීතේ හිටපු මේ හාමුදුරන් වහන්සේලා විශේෂයෙන් අටුවාචාරින් වහන්සේලා බඳු ශ්‍රේෂ්ඨ හාමුදුරුවරු විශේෂයෙන් මේ ග්‍රන්ථය සම්පාදනය කරලා සකස් කරලා තියෙන්නේ කටපාඩම් කිරීම සඳහා. කාටද කටපාඩම් කරන්න අවශ්‍ය කරන්නේ? මේ උපසම්පදා වීම සඳහා පුහුණු වෙන සාමණේර භික්ෂුන් වහන්සේලාට දැනගත යුතුම ඒ කියන්නේ මගුල් අවමගුල් අවස්ථාවලදී ධර්ම දේශනාවක් සිද්ධ කරන්නටත් ඒ වගේම සමාජීය කටයුතු වලදී දායක පින්වතුන් දැනුවත් කරන්නටත් අවශ්‍ය කරන වගේම ආශිර්වාදයේ සලසන්නට ආරක්ෂා රැකවරණ සලසන්නට අවශ්‍ය කරන මේ කියන සියලුම කාරණා අන්තර්ගත කරලා තමයි මේ චතුබානවර පාළිය නොහොත් පිරුවානා පොත් වහන්සේ සම්පාදනය කරලා තියෙනවා. එතකොට ඒ පිරුවානා පොත් වහන්සේ සිංහල නම තමයි පිරුවානා පොත් වහන්සේ කියලා කියන්නේ. පිරුවහනා කියලා කියන්නේ කටපාඩම් කරනවා කියන අර්ථය. එතකොට පිරුවහන පිරිවැසීම සඳහා එමත් නැත්නම් කටපාඩම් කිරීම සඳහා සකස් කරපු පොත කියන අර්ථයයි ඒ තුල අන්තර්ගත වෙන්නේ. එතකොට මේ පොතට චතුබානවර පාළි කියන පාළි නම ලැබුණේ බණවර 4ක් මේ තුල අන්තර්ගත වෙන නිසා. බණවරක් කියලා කියන්නේ අපි කලිනුත් දවසක අර මේ ත්‍රිපිටක පන්තියේදී කතා කළා. බණවරක් කියලා කියන්නේ අකුරු 8000. එතකොට මේ පිරුවානා පොත් වහන්සේ තුල අකුරු 32000ක් අන්තර්ගතයි මුලින්. පසු කාලීනව තවත් සූත්‍ර 7ක් එකතු කරලා තියෙනවා. ධම්මචක්ක සූත්‍රයේ පටන් සච්චයිබංග සූත්‍රයේ දක්වා සූත්‍ර 7ක් අලුතෙන් එකතු කරලා තියෙනවා. එතකොට බණවර 4කට වැඩි ප්‍රමාණයක් අකුරු 32000කට වැඩි ප්‍රමාණයක් මේ ග්‍රන්ථය තුල අන්තර්ගත වෙනවා. දැන් අපි උඩ ඉඳලා බලාගෙන ගියොත් ඒ සූත්‍ර පෙළ ගැස්ම ඉස්සෙල්ලාම තියෙන්නේ සරණාගමනේ. ඒක වැදගත් වෙන්නේ ඉස්සර බුදුරජාණන් වහන්සේ මූලික මුල් කාලෙදී එක උපසම්පදා ක්‍රමයක් තමයි සරණාගමන උපසම්පදාව කියලා කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒ ුතියම්පි තතියම්පි බුද්ධං ධම්මං සංඝං සරණං ගච්ඡාමි කියලා කිව්වගෙන් පස්සේ ඒක උපසම්පදාව වුණා. ඒකට කියනවා සරණාගමන උපසම්පදාව කියලා. එතකොට සරණාගමණයෙන් පටන් අරගෙන තියෙන්නේ ඒ නිසයි. එතකොට ඒ වගේම කෙනෙකුගේ උපාසක බව තීරණය වෙන්නේ තෙරුවන් සරණ යාම තුලයි. ඒ නිසා සරණාගමනේ ඊට පස්සේ දස සික මේ මෙතනදී සඳහන් වෙන දස ශික්ෂාපද විශේෂයෙන් සාමණේරයන් වහන්සේලා සඳහා දේශනා කරපු දස සිල්පද ඒවා දේශනා කරලා තියෙන්නේ බුද්ධං සරණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං අදින්නාදානා වේරමණී සික්ඛාපදං. එතකොට ඒ සික්ඛාපදං සමාදියාමි කියලා වෙන් කරලා නැහැ. සික්ඛාපදං කියලා ඒ දසසිල් සාමණේරයන් වහන්සේ නමකට සමාදන් කරනකොට 10ම එකට බැඳලා දෙන්නේ. එතකොට එක ශික්ෂාපදයක් කැඩුනොත් එහෙම 10ම කැඩෙනවා. ඒ නිසා අලුතෙන් ආයෙ සිල් සමාදන් වෙන්න ඕනේ. ඒ නිසා වෙන් කරලා සික්ඛාපදං සමාදියාමි කියලා නැතුව සික්ඛාපදං කියලා තමයි සඳහන් වෙන්නේ. ඊළඟට තුන්වෙනියට සඳහන් වෙන්නේ සාමණේර ප්‍රශ්නය. ඒකට කියන උපතිස්ස ප්‍රශ්නය කියලා.
ඒ උපතිස්ස ප්‍රශ්නේ පන්න ව්‍යාකරණ කියන උපසම්පදාව ඒකත්. පන්න ව්‍යාකරණ උපසම්පදාව සිද්ධ කරන්නේ බුදුරජාණන් වහන්සේ සෝපාක හාමුදුරුව උපසම්පදා කරන්න. එතකොට ප්‍රශ්න අහලා කරපු උපසම්පදාවට කියන පන්න ව්‍යාකරණ උපසම්පදාව කියලා. ඒකට මෙතන ප්‍රශ්න ටිකක් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න 10ක් අහනවා. ඒක නාමකින් එක කියන්නේ මොකද්ද? ද්වේ නාමකින් දෙක කියන්නේ මොකද්ද? තීනි නාමකින් තුන කියන්නේ මොකද්ද? ඒ කියපු උත්තර ටික අනික් පැත්තට ඒක නාමකින් කිව්වහම සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා සියලු සත්වෝ ආහාරයෙන් යැපෙනවා කියලා උත්තර දෙනවා. ඊළඟට ද්වේ නාමකින් දෙක මොකද්ද? නාමංච රූපංච නාමය සහ රූපය කියලා මේ විදිහට පන්න ව්‍යාකරණ උපසම්පදාව මුල් කරගෙන ඇතිවෙච්ච කාරණාව තමයි මේ සාමණේර ප්‍රශ්නය කියලා කියන්නේ. ඊළඟට එන්නේ ද්වත්තිං සාකාරය කියලා කියන්නේ මේ ශරීරයේ තිබෙන දෙතිස් කුණපයන් පිළිබඳව කමඨහනක් හැටියට වඩන්නට තියෙන කාරණාව. දැන් විශේෂයෙන් කෙනෙක්ව පැවිදි කරනකොට පැවිදි කරන අවස්ථාවේදී ඒ ද්වත්තිං සාකාරයේ මුල් කාරණා පහ කොටස් පහ ඒකට කියනවා තච පංචකය කියලා. තච කියලා කියන්නේ හැම ඇතුළත් කොටගත්තා වූ පහ කියන අර්ථයෙන් තමයි තච පංචක කර්මස්ථානේ. කේසා ලෝමා නඛා දන්තා තචෝ. මේක මෙනෙහි කරමින් ඉන්නට කියලා කෙස් රොදක් කපලා ඉස්සර වෙලාම ඒ උපාධ්‍යයන් වහන්සේ විසින් අතට දීලා ඒ පිළිබඳව මෙනෙහි කරමින් ඉන්නට කියලා. ඒ මොහොතේ කෙස් කපන අවස්ථාවේදීත් සමහර පින් තියෙන ඇත්තෝ රහත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ කමඨහන ඒ විදිහට මතක් කරන්නේ. එතකොට මේ ද්වත්තිං සාකාරයේ ඊළඟට පෙළගස්සලා තියෙනවා. පස්වෙනියට තියෙනවා ප්‍රත්‍යවේක්ෂා කිරීම. එතකොට ප්‍රත්‍යවේක්ෂා කියලා කියන්නේ නුවණින් සලකාගෙන චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසය පරිහරණය කිරීමයි. එතකොට මේ සිව්පසය පරිහරණය කිරීම පිළිබඳව හාමුදුරන් වහන්සේලාට දැනුවත් කිරීම, විශේෂයෙන් සාමණේරයන් වහන්සේලා දැනුවත් කිරීමට ඒක කටපාඩම් කරගන්නට මේ කොටස ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම වරහන් ඇතුළේ ඇත්තන්ට පේනවා මේ කොටස් මේ සූත්‍ර පිටකේ කොයි පොත්වලින්ද අරගෙන තියෙන්නේ කියලා. ඒක මම නැවත කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇත්තන්ට මේ ඒක බලා ගන්න පුළුවන්. ඊළඟට ප්‍රත්‍යවේක්ෂාවෙන් පස්සේ දසධම්ම සූත්‍රය කියන සූත්‍රයයි තියෙන්නේ. දසධම්ම සූත්‍රය තුල අන්තර්ගත වෙන්නේ පැවිද්දෙක් විසින් නිරන්තරයෙන් මෙනෙහි කරන්න ඕන කාරණා 10ක්. එයින් එකක් තමයි වේවන්නියම්මේ අජ්ජූපගතෝති පබ්බජිතේන අබින්නහං පච්චවේක්ඛිතබ්බං. මම වෙනස් කෙනෙක්, ගිහියන්ට වඩා විවරණ ස්වභාවයට පත් වෙච්ච කෙනෙක්, ගිහි ආකල්පයෙන් වෙනස් වෙච්ච කෙනෙක් කියලා නිතර මෙනෙහි කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. ඒක එක කාරණාවක්. ඊළඟට දසධම්ම සූත්‍රයෙන් පස්සේ අපි කවුරුත් දන්න මහා මංගල සූත්‍රය. මංගල කාරණා 38ක් අන්තර්ගත මංගල සූත්‍ර දේශනාව. ඊළඟට මංගල සූත්‍ර දේශනාවෙන් පස්සේ රතන සූත්‍ර දේශනාව. රතන සූත්‍ර දේශනාවෙන් පස්සේ මෙත්ත සූත්‍ර, එහෙම නැත්නම් කරණීය මෙත්ත සූත්‍ර දේශනාව. ඊළඟට කන්ද පිරිත. කන්ද පිරිත කියලා කියන්නේ එක හාමුදුරන් වහන්සේ නමක් සර්පයෙක් දෂ්ට කිරීම නිසා සර්පයා දෂ්ට කිරීමෙන් අපවත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සර්ප කුල 4කට මෛත්‍රී කරන්නට උගන්වපු සූත්‍ර දේශනාව තමයි කන්ද පිරිත කියලා කියන්නේ. ඊළඟට මෙත්තානිසංස සූත්‍රය. මෙත්තානිසංස සූත්‍රයේ තියෙන්නේ මෛත්‍රී භාවනාවේ ලැබෙන ආනිසංස 11. ඊළඟට මිත්තානිසංස සූත්‍රය මිත්‍ර ද්‍රෝහී නොවීමෙන් ලැබෙන ප්‍රතිලාභ ටිකක් තමයි ඒ සූත්‍ර දේශනාවේ අන්තර්ගත වෙන්නේ. විශේෂයෙන් මේ සූත්‍ර දේශනාව සම්බන්ධ වෙනවා මුගපක්ඛ ජාතකයට. එහෙම නැත්නම් අයතු දන්නවා ඇති තේමී කුමාරයා පිළිබඳව සඳහන් වෙන මුගපක්ඛ ජාතකයට සම්බන්ධ කාරණාවක් තමයි මිත්තානිසංස සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඊළඟට මිත්තානිසංස සූත්‍රයෙන් පස්සේ තියෙන්නේ මෝර පිරිත. මෝර කියලා කියන්නේ පාලියෙන් මොනරට. බෝධිසත්වයන් වහන්සේ මොනරෙක් වෙලා හිටපු අවස්ථාවේදී බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ මෙනෙහි කිරීම නිසා වැද්දන්ගෙන් උගුල් වලට අසු නොවි
නිරුපද්‍රිතව ජීවත් වීමත් ඒ බුදු ගුණ තෙරුවන් ගුණ මෙනෙහි කරන්න බැරි වෙච්ච දවසේ මේ මද්දකට උගුලකට අසුණු කතාවත් තමයි ඒ සූත්‍රයේ නිදානය වෙන්නේ. ඒ නිදාන කතා අපිට ඉදිරියේදී කතා කරන්න පුළුවන්. ඒ මෝර පිරිත තියෙන්නේ මොනරා විසින් කරපු සත්‍යක්‍රියාවයි. බෝසත් මොනරා විසින්. ඊළඟට ඡන්ද පිරිත එතන තියෙන චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා අල්ලගත්තු වෙලාවේදී සත්‍යක්‍රියා කිරීමක් ඊළඟට ඒ වගේම සත්‍යක්‍රියාවක් තමයි තියෙන්නේ සූර්ය පිරිතේ. සූර්ය දිව්‍ය පුත්‍රයාව රාහු අසුරේන්ද්‍රය අල්ලගත්තාම සිද්ධ වෙච්ච සිද්ධිය. ඊළඟට දජග්ග සූත්‍රය දජග්ග කියලා කියන්නේ දජ අග්ග කියන වචන දෙක එකතු. දජ කියලා කියන්නේ කොඩියට, අග්ග කියලා කියන්නේ කෙළවර. කොඩි අග බුදුරජාණන් වහන්සේ මේ කොඩි අග බැලීමක් ගැන කියනවා. මේ එතනදී සක්දෙව් රජතුමා මුල් කරගෙනයි මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ. සක්දෙව් රජතුමා සුරාසුර යුද්ධ වෙලාවේදී දෙවියන්ට කළ මතක් කිරීමක්, ඔබට බයක් ඇති ගැනීමක්, ලොඹු දැහැ ගැනීමක්, ඒ කියන්නේ රෝමෝද්ගමනයක් අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් එහෙම අපි මයිල් කෙලින් වුණා කියලා කියන්නේ. එතකොට එහෙම දෙයක් බයක් ඇති වුණු වෙලාවක ඒ යුද්ධ අවස්ථාවේදී සක්දෙව් රජතුමාගේ කොඩි අග බලන්න කියනවා. එහෙම නැත්නම් ප්‍රජාපති දෙවියන්ගේ කොඩි අග බලන්න කියනවා. එහෙම නැත්නම් වරුණ දෙවියන්ගේ කොඩි අග බලන්න කියනවා. එහෙම නැත්නම් ඊශාන දෙවියන්ගේ කොඩි අග බලන්න කියනවා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. එහෙම කොඩි අග බැලුවට ඒ ඇතිවෙච්ච බය තැති ගැනීම නැති වෙලා ගියේ නැහැ. මොකද සක්දෙව් රජතුමා කියලා කියන්නේ රාග සහිත, ද්වේෂ සහිත, මෝහ සහිත කෙනෙක්. බයෙන් තැතිගෙන පලා යන කෙනෙක්. ඒ නිසා මේ හාමුදුරන් වහන්සේලාට විශේෂයෙන් සිව් පිරිසට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඔබට බයක් තැති ගැනීමක්, ලොඹු දැහැ ගැනීමක් ඇති වෙච්ච වෙලාවක තෙරුවන් ගුණ මෙනෙහි කරන්නට කියලා. ඒක තමයි මේ සූත්‍ර 16 තමයි කොටස් 16 තමයි පළවෙනි බණවර වෙන්නේ. එතකොට මෙතන අකුරු 8000ක් තියෙනවා. ඊළඟට දෙවෙනි බණවරේ අන්තර්ගත වෙන්නේ පළවෙනි සූත්‍රය තමයි කස්සප තේර බොජ්ජංග. මේක මේ සංයුක්ත නිකායේ බොජ්ජංග කියලා නෙමෙයි සඳහන් වෙලා තියෙන්නේ. ගිලාන සූත්‍ර කියලා මේ සූත්‍ර තුනටම නම් කරලා තියෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේත්, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේත්, මොග්ගල්ලාන මහ රහතන් වහන්සේත් රෝගී වුණු අවස්ථාවේදී දේශනා කළ නිසා මේ සූත්‍ර තුනම ගිලාන සූත්‍ර කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ රෝගී වෙච්ච අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ විසින් සප්ත බොජ්ජංග ධර්මයන් මතක් කර දීලා ඒ ඇති වුණු කායික වේදනාව මානසික සුවය තුලින් සමනය කරගත්ත හැටි. ඒ වගේම මොග්ගල්ලාන මහ රහතන් වහන්සේටත් ඒ වගේමයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ රෝගී වෙච්ච අවස්ථාවේදී චුන්ද මහා රහතන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීම අනුව ඒ සප්ත බොජ්ජංග ධර්මයන් මතක් කරලා දෙන අවස්ථාව, උන්වහන්සේ සුවය ලබන අවස්ථාවයි සඳහන් වෙන්නේ. ඊළඟට 20 වෙනි සූත්‍රය තමයි ගිරිමානන්ද සූත්‍රය. අපි මේ බදාදා ගිරිමානන්ද සූත්‍රය දේශනා කළා. ගිරිමානන්ද හාමුදුරුවෝ ලෙඩ වෙච්ච වෙලාවේදී දස සංඥාව උගන්වපු සූත්‍රය තමයි ගිරිමානන්ද සූත්‍රය කියලා කියන්නේ. ඊළඟට 21 වෙනි සූත්‍රය ඉසිගිලි සූත්‍රය. ඒකේ 500ක් පසේ බුදුරජාණන් වහන්සේලා ඉසිගිලි පර්වතයේ මුල් කරගෙන වාසය කිරීම පිළිබඳව සඳහන් වෙන සූත්‍රය. එතකොට මේ සූත්‍ර පහෙන් ඊළඟ බණවර සකස් වෙලා තියෙනවා. දෙවෙනි බණවර. ඊළඟට අතිරේක සූත්‍ර මේ 7ක් තියෙනවා. ධම්මචක්කප්පවත්තන සූත්‍රය හැමදෙනාම දන්නවා. භාග්‍යතුන් වහන්සේගේ පළවෙනි සූත්‍ර දේශනාව. ඊළඟට මහා සමය සූත්‍ර දේශනා බුදුරජාණන් වහන්සේ කපිලවස්තු මහා වනයේ 500ක් මහරහතන් වහන්සේලා සමග සමාපatti සුවයෙන් වැඩ සිටින අවස්ථාවේ දසදහසක් සක්වල දෙවියන් ඒ උත්තමයන් වහන්සේලා වන්දනා කිරීමට පැමිණි අවස්ථාවයි මහා සමය සූත්‍රයේහි සඳහන් වෙන්නේ. ඊළඟට ආලෝක සූත්‍රය ආලෝක යක්ෂයා විසින් බුදුරජාණන් වහන්සේගෙන්
කරන ලද ප්‍රශ්න කිරීම අන්තර්ගත සූත්‍රයේ ආලෝක සූත්‍රයේ ඒ වගේම කෘෂිකර්මාන්තයේ යෙදී සිටිය භාරද්වාජ ගෝත්‍ර බමුණා බුදුරජාණන් වහන්සේට කියනවා ඔබත් අපි වාගේම සීසාල වපුරලා අනුභව කරන්න කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ගොවිතැන මුල් කරගෙන මේ ධර්ම දේශනා කරනවා මමත් සීසාල වපුරලයි ජීවත් වෙන්නේ කියලා. ඒ දේශනාව අවසානයේදී කසී භාරද්වාජ බමුණ බුද්ධ ශාසනය පැවිදි වෙනවා. ඊළඟට පරාභව සූත්‍රයේ පිරිහීමට හේතු වන කාරණා අන්තර්ගත සූත්‍රයේ මේ සූත්‍රයේ විශේෂයෙන් ගිහි පින්වතුන්ට ඉතාම වටිනා සූත්‍රයක්. ඊළඟට අග්ගික භාරද්වාජ සූත්‍රය එහෙම නැත්නම් ඒ සූත්‍රයටම කියනවා වසල සූත්‍රය කියලා. වසල කරණීය ධර්ම අන්තර්ගත වන නිසා වසලේ වෙන්නේ මොන කාරණාවන් නිසාද කියලා මේ සූත්‍රයත් බොහෝම සමීපයි මුල් කොටස මේ මහා මංගල සූත්‍රයේ ආරම්භයටම. නමුත් ඉදිරි කොටස් වෙනස් වෙනවා. ඊළඟට සච්ච විභංග සූත්‍රයේ ධම්මචක්ක සූත්‍ර දේශනාවට සිද්ධ කරපු අර්ථ විවරණයයි සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් ධම්සක් සූත්‍ර දේශනා විස්තර කොට දේශනා කරපු චතුරාර්ය සත්‍ය ඒ වගේම ආරෂ්ඨාංග මාර්ගය බෙදා වෙන් කරලා ඉතාම පැහැදිලිව දේශනා කළ සූත්‍ර දේශනාව සච්ච විභංග සූත්‍ර දේශනාව. ඊළඟට අර අතිරේක සූත්‍ර ඇතුළත් වෙන්න ඉස්සෙල්ලා තුන්වෙනි බණවර ඉස්සර තිබිලා තියෙන්නේ. එතකොට තුන්වෙනි බණවර වෙන්නේ සම්පූර්ණ ආටානාටිය සූත්‍රයේ පළවෙනි කොටස. ආටානාටිය සූත්‍රය කියලා කියන්නේ සතරවරන් දෙවි රජ දරුවන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා එයින් වෛශ්‍රවණ දෙවියන් එහෙම නැත්නම් අපි කියන්නේ වෙසමුනි කියලා. යක්ෂයන්ට අධිපති වෙසමුනි දෙවියන් වෛශ්‍රවණ දෙවියන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිසගේ ආරක්ෂාව පිණිස කරන ලද ආරක්ෂා පිණිස පාවිච්චි කරන්නට කියලා සත්බුදුරජාණන් වහන්සේලාගේ ගුණ අන්තර්ගත කරමින් කරපු දේශනාව තමයි ආටානාටිය සූත්‍රය කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ විසින් පසුව ඒ සතරවරන් දෙවි රජදරුවන් පිටත් වෙලා ගියාම භික්ෂුන් වහන්සේලා ඉදිරියේ නැවතත් ඒ සූත්‍රය දේශනා කරනවා. ඒක තමයි දෙවෙනි කොටස හැටියට එන්නේ. එතකොට මේ ටික තමයි ඔයත් සර්වරාත්‍රික පිරිත දේශනාවකදී සර්වරාත්‍රික කියලා කියන්නේ 30 පැයේ පිරිතක්. අපේ සිංහල ක්‍රමයට දවසක් කියලා කියන්නේ 30 පැයක්, පැය 30ක්. එතකොට 30 පැයේ පිරිතක දේශනා කරන්නේ මේ සූත්‍ර ටික. ඊළඟට සෙත් පිරිත් කියලා සූත්‍ර අවසානයේදී මේ ආටානාටිය සූත්‍ර දේශනා අවසානයේදී කරණීය මෙත්ත සූත්‍රය ඊළඟට මහා ජයමංගල ගාථා ආදී කොට ඇති සෙත් පිරිත් දේශනාව සිද්ධ කරනවා. ඊට මත්තෙන් පිරිත ආරම්භ කරද්දී පිරිත පේ කිරීම කියලා එකක් කරනවා. පිරිත පේ කරනවා කියලා කියන්නේ ඒ මණ්ඩපය හා ඒ අවට ප්‍රදේශයේ බුදුගුණ බලයෙන් යම් කිසි විදිහක පසුබිමක් සකස් කරනවා. පිරිත් දේශනා කරන්න සුදුසු තැනක් බවට පත් කරනවා. එතනදී කරන්නේ මංගල මහා මංගල ගාථා නෙවෙයි. එතකොට ජය මංගල ගාථා කියලා කියන්නේ මහා ජය මංගල ගාථා එකක්, ජය මංගල ගාථා කියලා කියන්නේ එකක්. ජය මංගල ගාථා 8ක් තියෙනවා. ඔයත් දන්නවා ඇති. බාහුව සහස්‍රම බිනින් කියලා පටන් ගන්න ඒ ගාථා 8 සහ සමහර ප්‍රතිවල ඒකටම එකතු කරනවා පටිච්ච සමුප්පාදේ. ඒ කොටස් ටික කියලා ඉවර වෙලා තමයි මහා පිරිත් දේශනාව කරන්නේ. මහා පිරිතට අන්තර්ගත වෙන්නේ අද කාලේ අන්තර්ගත වෙන්නේ මහා මංගල සූත්‍රය, ඊළඟට රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය. අතීතේ පාවිච්චි කරලා තියෙන්නේ මහා මංගල සූත්‍රය වෙනුවට දජග්ග සූත්‍රයයි. දජග්ග සූත්‍රය අර මහා මංගල සූත්‍රය වගේ ගාථා නැති ගද්‍ය කොටසක් නිසා ලස්සනට කියන්න අමාරු නිසා බහුකාලීනව එතෙන්ට මහා මංගල සූත්‍රය එකතු වෙලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද පිරිත් මණ්ඩපයක ස්වභාවය කියලා. සාමාන්‍යයෙන් පිරිත් මණ්ඩපයක්
අෂ්ටාශ්‍රාකාර ෂඩාශ්‍රාකාර එහෙම නැත්නම් සමහර විට ඍජුකෝණාශ්‍ර පිරිත් මණ්ඩපත් තියෙනවා. එතකොට පිරිත් වර්ග කිව්වහම 30 පැයේ පිරිත් තියෙනවා, 30 පැය 3 පිරිත් තියෙනවා, 30 පැය 7 පිරිත් තියෙනවා. එතකොට 30 පැයේ පිරිතක් කියලා කියන්නේ එක රාත්‍රී කාලේ පටන් අරගෙන රාත්‍රිය 5 වෙනකොට ඉවර වෙන පිරිතට 30 පැය 3 කියලා කියන්නේ දවස් 3ක් එක දිගට නොනවත්වා පිරිත් දේශනා කිරීමක්. එහෙම 30 පැය 3 පිරිතක් දේශනා කළොත් පිරිත් කතිකාවතේ තියෙනවා දේවදූත පෙරහැරක් පවත්වන්න ඕනේ. ඒක කරන්නේ සාමාන්‍යයෙන් විහාරස්ථානයක විශේෂ ගොඩනැගිල්ලක්, චෛත්‍යයක් නිර්මාණය කළාම, එක්ක විහාර මන්දිරයක් නිර්මාණය කළාම, සංඝාවාසයක් නිර්මාණය කළාම මුළු ප්‍රදේශයටම ආශිර්වාද පිණිස දවස් 3ක් තිස්සේ නොනවත්වා කරන පිරිත් දේශනාව තමයි 30 පැය 3 පිරිත් දේශනාව කියලා කියන්නේ. 30 පැය 7 පිරිත් දේශනාව කියලා කියන්නේ සති පිරිත කියලා කියන්නේ. සතියක් මුළුල්ලේ නොනවත්වා සිද්ධ කරනු ලබන පිරිත් දේශනාවේ 30 පැය 3 පිරිතකදී 3 වතාවක් මහා පිරිත සජ්ජායනා කරන උදේ වේලයි, ඊළඟට දවල් වේලයි, රාත්‍රී වේලයි කියලා ඒ විදිහට නොනවත්වා මේ පිරිත් පොත සජ්ජායනා කිරීම සිද්ධ කරනවා. එතකොට හාමුදුරන් වහන්සේලා පිරිත් මණ්ඩපයක සාමාන්‍යයෙන් 12 නම 14 නම ඒ විදිහට තමයි වැඩ ඉඳින්නේ. එතකොට ඒ ප්‍රමාණයට පිරිත් මණ්ඩපය විශාල කරලා සකස් කරනවා. ඊළඟට ඔයත්න්ට දකින්න පුළුවන් මේ පිරිත් පැන් කාලය සකස් කරගන්න කොහොමද කියලා. අතීතයේදී පිරිත් පැන් සකස් කරගන්න ඔය ඕවිටවල් කුඹුරු අයිනේ වෙනම නොයිඳුල් ලිඳක් සකස් කරලා ඒ පිරිත් පැන් ඒ ලිඳට උනන අලුත් ජලය, අලුත් වතුර පෙරාගෙන පෙරහැරින් වඩම්මනවායි කියලා මං අහලා තියෙන. හැබැයි මම කවදාකවත් දැකලා නැහැ අපේ ජීවිත කාලය තුළ. සාමාන්‍යයෙන් මැටි කලයක් තමයි පිරිත් පැන් තැන්පත් කරන් පිරිත් පැන් දාන්න සකස් කරන්න. මෙන්න මේ වගේ ගොක්කොල වලින් සරසනවා ඒ පිරිත් පැන් කලේ. සමහර පිරිත් පැන් කලවල මේ පොල් මලක් මැද්දේ හයි කරලා තියෙනවා. එතකොට උදේ පිරිත් අවසාන වේගන එනකොට අර බලගැන්විච්ච පිරිත් පැන් බුබුලු නගමින් උඩට උතුරා යන අවස්ථා දැක ගන්න පුළුවන්. ඒ පිරිතේ ශක්තිය. ඊළඟට පිරිත් පැන් කලයෙන් පස්සේ ඔයත්න්ට දකින්න පුළුවන් පහන් පැල් සකස් කරනවා. පිරිත් මණ්ඩපේ දැන් පිරිත් මණ්ඩපේ යම්කිසි ශාලාවක නිර්මාණය කළා නම් ඒ පිරිත් මණ්ඩපයට ඇතුල් වෙන දොරටුව එහෙම නැත්නම් ඊළඟට මම පෙන්නන්න රාජගහ කියන යුගපුටුව සකස් කරන තැන ඒ හාමුදුරන් වහන්සේලාට කෙලින්ම පේන විදිහට තමයි මේ පහන් පැල් සකස් කරන්නේ. දෙවියන්ට සතරවරන් දෙවියන්ට පහන් පැල් සකස් කරන්නේ. සතරවරන් දෙවි රජ දරුවන්ට පහන් පත්තු කරලා ආරාධනා කරලා තමයි සාමාන්‍යයෙන් පිරිතක් ආරම්භ කරන්නේ. 30 පැයේ පිරිතක් වේවා, 30 පැය 3 පිරිතක් වේවා, 30 පැය 7 පිරිතක් වේවා, ඕනෑම පිරිතක් ඒ විදිහට තමයි ආරම්භ කරන්නේ. ඊළඟට මේක තමයි රජගහ කියලා කියන්නේ. රජගහ කියලා කියන්නේ මේකට සමහර ප්‍රදේශවල පුවක් ගහක් ගන්නවා. සමහර ප්‍රදේශවල සූර්ය ගහක කඳක් ගොඩක් වෙලාවට දකුණු පළාතේ සූර්ය ගහක කඳක් තමයි මේ රජගහ සකස් කිරීමට ගන්නෙ. එතකොට මේ පිරිත් මණ්ඩපය තුළ අර ඉදිරියේදී දකින්න පුළුවන් ලොකු නූලක් තියෙනවා. ඒ පිරිත් නූලට කියන්නේ පිරිත් හුය කියලා. හුය කියලා කියන්නේ ඇත්තටම මේ සිංහලෙන් නූල කියන අර්ථය. එතකොට ඒ පිරිත් හුය මුළු මණ්ඩපේ පුරාම අදිනවා. ඇදලා ඒක අදින ක්‍රමයක් තියෙනවා. ධාතු කරඬුවෙන් සම්බන්ධ කරලා ධාතු කරඬුවෙන් මේ රජගහට සම්බන්ධ කරලා එතකොට ධාතු කරඬුව හරහා පිරිත් පැන් කලවලට සම්බන්ධ කරලා තව පිරිත් පැන් කල තෙල් එහෙම තියෙනවා නම් ඒවට සම්බන්ධ කරලා මුළු මණ්ඩපේ පුරාම ඇදලා ඒ බලගැන්වීමක් සිද්ධ කරනවා. එතන මූලස්ථානය මෙතන මේ සූර්ය
කඳ හෝ පුවක් කඳ එකට තියලා බඳිනවා පුටු දෙකක්. ඒ පුටු දෙක කවදාකවත් මණ්ඩපේ හිස් කරන්නේ නැහැ. ඔයත් දැකලා ඇති හාමුදුරන් වහන්සේලා මේ යුග මාරු වෙනකොට එකපාරට අර යුග පුටුවේ ඉන්න දෙදෙනා වහන්සේම නැගිටින්නේ නැහැ. එක නමක් නැගිට්ටාන් පස්සේ තමයි අනිත් නම වාඩි වුණාම තමයි අනිත් නම ආයි නැගිටින්නේ. ඒ විදිහට ඒ යුග පුටුවෙන් අර ධර්මයේ බෙදා හැරීම රජගහනුවරින් ධර්මයේ බෙදා හැරිය වගේ රාජගහ කියලා කියන්නේ එතනින් මූලස්ථානයේ හැටියට සකස් කරලා තියෙනවා. ඉතින් ඒ රාජගහ පොල් මලක් සහ පුවක් මලකින් සරසලා තියෙනවා. ඒ පවිත්‍රත්වයේ පරිපූර්ණත්වයේ සංකේතවත් කරන්න. ඒ වගේම පිරිත් මණ්ඩපයේ වියන බුලත් දලු, නාදලු, පුවක් දලු, ඊතන දලු ආදී කොට ඇති ඒ දේවල් වලින් සරසනවා. ඒකත් ආශිර්වාදය සහ ආරක්ෂාව රැකවරණය සැලසීමේ අදහසින් අතීත ඒ මහතෙරුන් වහන්සේලා විසින් සකස් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ රජගහෙත් මේ රැලි තුනක් තව පොඩ්ඩක් උස්සන්න පුළුවන්. ඔය රැලි තුනක් පේනවනේ. ඒ රැලි තුනෙන් පෙන්වන්නේ ත්‍රිවිධ රත්නය. එහෙම බැඳලා තියෙන්නේ ඒ ත්‍රිවිධ රත්නේ කුළු ගන්නන්නටයි. ඊළඟට පුන් කලස් තියෙනවා. පුන් කලස් වල තමයි මණ්ඩපේ වටා හදන මේක මැටි කලයක් වෙන්න පුළුවන්. මේ ගොක්කොල වලින් හදපු ඉතා විචිත්‍රවත් පුන් කලසක්. එතකොට ඒ පුන් කලස ඇතුලේ පොල් මලක් හිටවලා පොල් මල මැද තමයි මණ්ඩපේ වටා මණ්ඩපේ ආලෝකමත් කරන්නට වටේට පහන් දැල්වන්නේ. ඊළඟට පල්ලෙහායින් දකින්න පුළුවන් පිරිත්තුය මං ඉස්සෙල්ලා මතක් කළා. මේ නූල තමයි මණ්ඩපේ වටා හැමතැනම ඇදලා තියෙන්නේ. එතකොට විශේෂයෙන් මහා පිරිත් දේශනාව සිද්ධ කරන වෙලාවේදී හාමුදුරන් වහන්සේලා මේ හැමදෙනා වහන්සේම පිරිත්තුය අල්ලගෙන තමයි පිරිත් දේශනා කරන්නේ. ඒ වගේම මේ උඩ පේනවා ඇත ඇතන්ට පොරි එහෙම තියෙනවා. ඒවට කියන ලදපස් මල් කියලා. ඊතන, සමන් කැකුළු, ඊළඟට අබ සහ පොරි, වී පොරි කියන මේවා ඒ පවිත්‍රත්වය ආරක්ෂාව පිණිස තමයි මණ්ඩපේ හැමතැනම ඒ ලදපස් මල් ඉහලා ආරක්ෂාව සලසනවා. ඔය කාරණා ටික තමයි මූලික පිරිත් දේශනාවකදී සිද්ධ වෙන චාරිත්‍රය. ඉතින් ඒක පළාතින් පළාතට වෙනස් වෙනවා. විශේෂයෙන් උඩරට පළාතේ පිරිත් පිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ඝන සජ්ජායනාවක් හැටියට මහා පිරිත් දේශනාවක් සිද්ධ කරන්නේ. දකුණු පළාතේ එහෙම නැත්නම් පහතරට සම්ප්‍රදාය තමයි පිරිත් පිරීම සිද්ධ කරන එක. ඒ කියන්නේ යුග දේශනාවක් විදිහට දෙනමක් පිරිත ආරම්භ කරන අනිත් ඉන්න හාමුදුරන් වහන්සේලා ඊට අත්වල් සජ්ජායනාව සැපයීමයි සිද්ධ කරන්න. ඒ වගේම පිරිත් දේශනාවකින් විශේෂයෙන් ගිහි පින්වතුන් බලාපොරොත්තු වෙන්නේ සෞභාග්‍ය, ආරක්ෂාව, ආශිර්වාදයේ රැකවරණයයි. බොහෝ වෙලාවට මහා පිරිත් දේශනාවක් සිද්ධ කරන්නේ අලුතෙන් නිවහනක් ගොඩනගා ගත්තාම ඒ නිවහනෙහි ජීවිතය ආරම්භ කරන්න කලින් මේ විදිහට 30 පැය පිරිතක්, ඒ කියන්නේ රැය 5 වෙනකන් පිරිත් දේශනා කරවා ගන්නවා. ඉතින් මේ විදිහට මේ සම්ප්‍රදාය සකස් වෙලා තියෙනවා අතීතේ ඉඳලා. එතකොට මම දැන් ගොඩක් කතා කළ නිසා අද අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන සූත්‍රය පිළිබඳව දමිත හාමුදුරන් වහන්සේ ඉතිරි කාරණා ටික මතක් කරයි. ඔබේ දැන් අපි හැමදෙනාම මේ පිරිත් පොතේ ස්ට්‍රක්චර් එක අපි දැන් දන්නවනේ. ඒ කියන්නේ දැන් සූත්‍ර අතන තිබුණා 29ක්. එතකොට දැන් අපේ හැම ගෙදරකම පිරිත් පොතක් තියෙනවා. එතකොට මේ පිරිත් පොතේ ඔක්කොම දේවල් ගැන සාමාන්‍ය සාරාංශයක් අපි නන්දහාරෝ කතා කරා. එතකොට අපිට බැලුවම මේක හිතෙන්නේ නිකන් මේ කියන්නේ භාවනා කරන කෙනෙකුට එහෙම නැත්නම් මේ චතුරාර්ය සත්‍ය එහෙම
අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකේ මොකටද මේ වගේ මේ පිරිත් කියලා ආරක්ෂා කරලා ඒක සාමාන්‍යයෙන් අපිට හිතෙන කාරණයක්නේ. නමුත් මේ දේශනා ගැඹුරෙන් අධ්‍යයනය කරාම විශේෂයෙන්ම මේ කන්ද පිරිත ඊළඟට කරණීය මෙත්ත සූත්‍රය, දජග්ග සූත්‍රය, ඒ ආදී තාම ගැඹුරු දේශනා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ දැන් අද කාලේ වගේ නෙවෙයිනේ. අද කාලේ තරම් ඒ කාලේ දියුණු නැහැ. තාක්ෂණයේ පැත්තෙන් දියුණු නැහැ. ආධ්‍යාත්මික පැත්තෙන් දියුණු වුණාට තාක්ෂණයේ පැත්තෙන් අද තරම් දියුණු නැහැ. ඒතකොට භික්ෂුන් වහන්සේලා ආරණ්‍යවල, රුක්ෂ මූලවල, ශුන්‍යාගාරවල ඊට පස්සේ සොහොන්වල භාවනා කරනකොට ඒ යම් දෝෂ අමනුෂ්‍ය ප්‍රශ්න හරි මොන හරි ගැටලු සහගත තැන් ඇති වෙලා තියෙනවා. ඊළඟට සතුන්ගෙන් ඊළඟට නොයෙක් කරදර අවුවෙන් ජලයෙන් ගින්නේ මේ වගේ කරදර සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ කරදරවලට පිළියමක් හැටියට තමයි මේ ගැඹුරු දේශනා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ පිරිත් පොත කියන එක පහුකාලීනව තමයි ස්වාමීන් වහන්සේලා විසින් සංගායනාව වලදී උන්වහන්සේලා විසින් බොහොම වැදගත් භික්ෂුවකගේ ජීවිතය වගේම උපාසක උපාසිකාවන්ගේ ජීවිතය ඊටාම ක්‍රමානුකූලව ගෙවන්නට පුළුවන් ආකාරයට එකතු කරලා තමයි මේ පිරිත් පොත කියන එක හදලා තියෙන්නේ, නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ පිරිත කියන එකේම ගැබ් වෙලා තියෙන හාත්පස ආරක්ෂාව, රැකවරණය කියන එක මේ පිරිත් පොතක් පාවිච්චි කරන කෙනෙකුට, පිරිතක් නිරන්තරයෙන්ම සජ්ජායනා කරන කෙනෙකුට, පිරිතක් gedara දාලා තියෙන කියන කෙනෙක්ගේ සම්පූර්ණයෙන්ම ආරක්ෂාව සැලසෙනවා කියලා තමයි දේශනාවල සඳහන් කළා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි බොහොම ශ්‍රද්ධාවෙන් විශේෂයෙන්ම අපි ලංකාවේ වගේ ඉන්නකොට ස්වාමීන් වහන්සේලා හැටියට අපි ගොඩාක් කලාවට මිනිස්සු ගැවසෙන්නේ නැති දුෂ්කර තැන්වල අපි ඉන්නවා. එතකොට ඒ වගේ තැන්වල අපි පෞද්ගලිකවම අත්දැකීමෙන් දන්නවා සමහර ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න අපිට භාවනා කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එකෙන් ඒ මොහොතේදී විසඳෙන්නේ නැහැ. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන වෙලාවේ ඒ ප්‍රශ්න නැහැ. හැබැයි එතනින් එළියට බැස්සට පස්සේ සමහර වෙලාවට තියෙනවා මේ ප්‍රශ්න ඇත්තටම විසඳෙන්නේ අපි ඒ හවසට 6ට හරි 7ට හරි කරන බුද්ධ වතාවත. එහෙම නැත්නම් බුද්ධ වතාවත කියලා කියන්නේ අපි බුද්ධ වතාවතත් එක්ක කරන්නේ පිරිත් දේශනාවක් සජ්ජායනා කරන එක කියන එක. එතකොට මේ පිරිත් දේශනාව සජ්ජායනා කරාට පස්සේ ඒ බාහිර මොන හරි අපිට තේරෙන්නේ නැති කාරණා තියෙනවා නම් ඒව සමනයකටපත් වෙනවා. මොකද තනියෙන් කැලවල් වලට වෙලා ඉන්න අවස්ථාවන් වලදී ඒකේ තියෙන රැකවරණයේ පිහිට අපිට ගොඩාක් ලෙස අත්දකින්නට පුළුවන්. ඒ නිසා තමයි මේ පිරිත කියන එක අපිට බෞද්ධ ජීවිතයක් ගත කරන අපේ හදවත්වල එහෙම නැත්නම් අපිට ගොඩාක් සමීප. දැන් නිකන් හිතන්න අපි හැම මංගල අවස්ථාවකදීම මොකද්ද කරන්නේ? පිරිත් ටිකක් කියන එකනේ. ලංකාව විතරක් නෙවෙයි, තායිලන්තේ, බුරුමේ වගේ බෞද්ධ රටවල ගොඩාක් වෙලාවට මේ පිරිතත් එක්ක තමයි ජීවිතයේ ඊටාම මේ මංගල කාරණා එහෙම නැත්නම් වැදගත් කාරණා ආරම්භ කරන්නේ. මොකද ඒකෙන් හැමෝගෙම විශ්වාසයක් තියෙනවා, බලාපොරොත්තු වෙනවා මේ කරන වැඩේ සාර්ථක කරගන්න කියලා. අපි නිකන් හිතුවොත් භාවනාවක් වගේ දෙයක් කරනකොට අපි පූර්වක්‍ෘත්‍ය කියලා දෙයක් කරනවා. එතකොට මේ පූර්වක්‍ෘත්‍ය කරන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ මහා සංඝරත්නයට වන්දනා කිරීමක්. එහෙම නැත්නම් කළගුණ සැලකීමක් සිද්ධ කරන්නේ. එතකොට ඒ වගේ දේවල් කරනකොට අපි කරන්නේ වැඩේ සාර්ථක වෙනවා. ඉතින් ඒ කාරණා අපි නිරන්තරයෙන්ම අධ්‍යයනය කරන්න ඕනේ. ඒ වගේම තමයි ඒව දැනගන්නට අවශ්‍ය කරනවා. ඊළඟට මේ දේශනාවන් වල අද නන්දහාමුදුරුවෝ සඳහන් කරා ආටානාටියේ පළවෙනි කොටස තමයි කියන්නේ. දැන් ඉස්සල්ලාම නන්දහාමුදුරුවෝ පැහැදිලි කරා මේ බණවරක් කියලා කියන්නේ මොකක්ද කියලා. දැන් අපි දන්නවනේ ගාථා තියෙනවනේ. ධම්මපදයේම ගාථා තියෙනවා. එතකොට මේ ගාථාවකට පද 4ක් තියෙනවා. පේලි 4ක් තියෙනවනේ. එතකොට එක පේලියක අකුරු 8ක් තියෙනවා. එතකොට අකුරු 8ක් තියෙන එක පේලියක ඒ විදිහේ පේලි 4ක් එකතු වුණාම අකුරු 32ක් තියෙනවා. මේකට කියනවා මේ ග්‍රන්ථයක් කියලා. මේ
දහම ඉගෙන ගන්නකොට එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ දේශනා අධ්‍යයනය කරනකොට අපි ග්‍රන්ථ කියලා වචනයක් පාවිච්චි කරනවා. ඒ ග්‍රන්ථයක් කියලා කියන්නේ මෙන්න මේ ගාථාවකට. එතකොට ගාථාවක තියෙන අකුරු 32ක්. මේ 32ක් මේක ගුණාකාර වෙලා තමයි බණවරකට අකුරු 8000ක් වෙන්නේ. එතකොට මේ පිරිත් පොත ඇතුලේ අකුරු 32000ක් වෙනවා. බලන්නකෝ. එතකොට කොච්චර මේ සංගීතකාර ස්වාමීන් වහන්සේලා ධර්මය හදාරන භික්ෂුන් වහන්සේලා අකුරක් ඇලපිල්ලක් පාපිල්ලක් පවා ඉතාම උවමනාවෙන් ඒ හැම දෙයක් ගැනම විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ එක කාණ්ඩයක් තමයි පිරිත් පොත කියලා කියන්නේ. ඒකිනුත් අපි අද තෝරාගෙන තියෙන්නේ මේ ආටානාටිය සූත්‍රය. ඒකට ආටානාටිය සූත්‍රය අපි ගොඩාක් වෙලාවට මේ පළවෙනියටම තෝරගත්තේ මේක අපි කියන්න බය සූත්‍රයන් අපේ තියෙනවා ලංකාවේ නම් විශේෂම ලංකාවේ තියෙනවා මේ ආටානාටිය සූත්‍රය කියන්නේ දේශනා කරන්නේ මේ යක්කු භූතයොත් එක්ක මොනහරි තියෙන ප්‍රශ්න නිරාකරණය කරගන්න කියලා. ඇත්තටම එහෙම ප්‍රශ්නයක්වත් නෙවෙයි මේ දේශනාව තුළ මේ බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූටේ ඉන්න වෙලාවේ මේ වෙස්ට්‍රවට වයිස්ට්‍රවට දිව්‍ය පුත්‍රය ඇවිල්ලා මේ මෙන්න මේ දේශනාව ඉස්සලාම් බුදුහාඳුරන්ට කියනවා. මෙන්න මෙහෙම එකක් තියෙනවා. ශාසනය තුල ධර්මය පුරුදු කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා සිවණක් පිරිසක් ඉන්නවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස සීල සමාධි ප්‍රඥා එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනකොට යම් කිසි කරදර බාධක හිරියර එනවනම් ඒවා තුරන් කරන්න ඒ වගේ අයින් වෙන්න ආරක්ෂාව පිණිස සත්බුදුරජාණන් වහන්සේලාගේ ගුණයන් එකතු කරලා මෙන්න මෙහෙම කතාවක් කියනවා. එතකොට ඒ කතාව තමයි මේ ආටානාටිය දේශනාව පුරාම කතා කරන්නේ. එහෙම නැත්නම් ඒ වෛශ්‍රවණ දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට සඳහන් කරන්නේ. එතකොට මේක සම්බන්ධයෙන් ලෝකේ ගොඩාක් මත තියෙනවා. අපිට ඒවා ඇත්තටම අවශ්‍ය කරන්නේ නැහැ. මත නෙවෙයි අපි ඒ කල්පනා කරන්න අවශ්‍ය කරන්නේ අපි මේ දේශනාවක් තුලින් මොනවද ඉගෙන ගන්නෙ? ඉගෙන ගනිමින් අපි කරන භාවනාවට සහ රකින්න සීලයට සහ කරන දානමාන ආදියට කොහොමද උපකාර කරගෙන ජීවිතයේ තාම ප්‍රමාණිකූලව ගත කරන්න කියන කාරණය. ඉතින් ඒ කාරණේ තමයි මේ ආටානාටිය සූත්‍රයේ විශේෂ නිධාන කතාවක්. ආටානාටිය සූත්‍රයේට නෑ බණවර අට කතාවේ. ඉතින් පද විග්‍රහයක් තමයි තියෙන්නේ. අපි මේ පද විග්‍රහය සිද්ධ කරන්නේ. ඒ කියන්නේ වචනවල තේරුම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක දිග සූත්‍රයක් නිසා යම් කෙනෙකුට අවශ්‍ය කරනවා නම් ආටානාටිය සූත්‍රය සම්බන්ධය දැනගන්න දීඝනිකායේ 3 වෙනි පොතේ තමයි ආටානාටිය සූත්‍රය තියෙන්නේ. එහෙම නැත්නම් gedara තියෙන පිරිත් පොත අරගෙන තේරුම තියෙන පිරිත් පොතක් නම් ඒ පිරිත් පොත අරගෙන පුළුවන් ඒකේ තේරුම බලා ගන්න. දැන් පිරිත් පොත සම්බන්ධයෙන් යම් කිසි දල අදහසක් තියෙනවා. ඊළඟට මේ පිරිත් පොතේ විශේෂයෙන්ම බැලුවාම මුල ඉඳලා පටන් ගන්නේ බෞද්ධකම හදලා. එහෙම නැත්නම් තිසරණ සහිතව ශික්ෂාපදවල හික්මීමක් ඇති කරලා තමයි පිරිත් පොත අතට ගන්න. එතනින් එහාට පිරිත් කියන වෙලාවෙත් අපි දන්නවා භාවනාවක් හැටියට ඒ දේවල් කරන්න පුළුවන්. එතකොට ධම්සක් පැවතුම් සූත්‍රයක්, ඊළඟට සත්‍ය විභංග සූත්‍රයක්, ඊළඟට මහා මංගල සූත්‍රය මේ වගේ ගැඹුරු දේශනාවක් අපි සාවධානව කියමින් එහෙම නැත්නම් අසමින් ඉන්නවා නම් අපි දන්නවා ඒ වෙලාවේ අපේ ඉන්ද්‍රිය ධර්ම ශ්‍රද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා වැඩිලා අපිට පුළුවන් ඕනනම් ඒ අවස්ථාවන් වලදී උදාාරතර මාර්ගඵල ධර්මයක් වුණත් අවබෝධ කරගන්න. ඉතින් ඒක අපේ හැකියාව මත තමයි තීරණය වෙන්නේ. ඉතින් ඒ නිසා අද දවසේ අපි පිරිත් පොත සම්බන්ධයෙන් මූලික පසුබිම සාකච්ඡා කරා. කොහොමද පිරිත් පොත ගැන සඳහන් වෙන්නේ, ඊළඟට පිරිත් මණ්ඩප ඒ ආදී සාම්ප්‍රදායිකව ලංකාවේ ඊළඟට වෙනත් රටවල මීට පොඩ්ඩක් වෙනස් ආකාරයකින් සිද්ධ වුණත් එකම ක්‍රමයට තමයි පිරිත් පොත සම්බන්ධයෙන් ලෝකේ කටයුතු කරන්නේ. ඉතින් ඒ කාරණා ටික තමයි මතක් කරන්නට තියෙන්නේ. මට එක කාරණාවක් එකතු කරන්න උමනා වුණා. මේ බුදුරජාණන් වහන්සේ දකින්න ආව වෛශ්‍රවණ දෙවියන්
බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියනවා සමහර යක්ෂයන් මේ ප්‍රාණඝාතය කරනවා, අදත්තා දානය කරනවා, කාමිත්‍යාචාරය කරනවා, සුරාපානය කරනවා, බොරු කියනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වැන් වලකින්න කියලා කියනවා. ඒකට ඒ අය කැමති නෑ කියලා. ඒ නිසා ඒ අයගෙන් ආරක්ෂා වෙන්න තමයි මේ ආටානාටිය ආරක්ෂාව දේශනා කරන්න කියලා උන්වහන්සේගෙන් ඉල්ලීමක් කරන උග්ගණ්ණාත භික්ඛවේ ආටානාටියං රක්ඛං පරියාපුනාත භික්ඛවේ ආටානාටියං රක්ඛං භාවේත භික්ඛවේ ආටානාටියං රක්ඛං. එතකොට මේ ආටානාටිය ආරක්ෂාව ඉගෙන ගන්න, කටපාඩම් කරගන්න නිතර කියන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් වෛශ්‍රවණ දෙවියෝ ඉල්ලනවා. ඉතින් වෛශ්‍රවණ දෙවියොත් එක්කම විරූඩ, විරූපාක්ෂ, ධෘතරාෂ්ට්‍ර කියන අනිත් දෙවිවරු තුන්දෙනාත් ඒ අවස්ථාවට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ සූත්‍රය තමයි අපි අද දේශනා කරන්නේ. එහෙමනම් ඔයත්ෝ දැන් යම් ප්‍රමාණයකට ආටානාටිය සූත්‍ර දේශනාව මොකක්ද කියලා දන්නවා. ආටානාටිය සූත්‍ර දේශනාවේ අන්තර්ගතය දන්නවා. ඉතින් ඒ තෙරුවන් ගුණ විශේෂයෙන් මේ සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ විපස්සීසිකී වෙස්සබූ කකුසඳ කෝනාගමන කාශ්‍යප ගෞතම කියන බුදුරජාණන් වහන්සේලාගේ අපරිමාණ ගුණයයි. ඒ ගුණ බල මහිමෙන් සියලු යහපත, සියලු රැකවරණය, සියලු ශාන්තිය, සෞභාග්‍ය උදා වේවා. කෙලෙස් දුරු වීම පිණිස සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ කර ගැනීම පිණිස ශක්තියක් බලයක් වේවා කියන ශ්‍රද්ධා සිතින්, එකඟ සිතින් සූත්‍රයට හුම්කන් දෙන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති ගිජ්ජකූටේ පබ්බතේ. අතකෝ චත්තාරෝ මහරජා මහතියාච අක්ඛසේනාය මහතියාච ගන්ධබ්බ සේනාය මහතියාච කුම්බණ්ඩ සේනාය මහතියාච නාග සේනාය චතුද්දිසං රක්ඛං තපෙත්වා චතුද්දිසං භුම්බං තපෙත්වා චතුද්දිසං වෝවරණං තපෙත්වා අභික්ඛන්තාය අත්තියා භික්ඛන්තවන්නා කේවල කම්පං ගිජ්ජකූටං ඕභාසෙත්වා යේන භගවතේ උපසංගමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීදින්සු තේපිකෝ රක්ඛාපේ කච්චේ භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීදින්සු අම්පේ කච්චේ භගවතා සම්සත්තිං සම්මෝදින්සු සම්මෝදනියං කතං සාරණියං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදින්සු අම්පේ කංචේ යේන භගවා තේනංජලින් පනානෙත්වා ඒකමන්තං නිසීදින්සු අපේ කච්චේ නාම ගොත්තං සාවෙත්වා ඒකමන්තං නිසීදින්සු
නිසීදෙන්සු ඒකමන්තං නිසින්නෝ කෝවෙස්සවනු මහරජා භගවන්තං ඒතදහෝච සන්තිහි භන්තේ උලාරායක්ඛා භගවතු අප්පසන්නා සන්තිහි බන්තේ උලාරායක්ඛා භගවතු පසන්නා සන්තිහි භන්තේ මජ්ක්‍ධිමායක්ඛා භගවතු අප්පසන්නා සන්තිහි භන්තේ මජ්ක්‍ධිමායක්ඛා භගවතු පසන්නා සන්තිහි භන්තේ නීචායක්ඛා භගවතු අප්පසන්නා සන්තිහි භන්තේ නීචායක්ඛා භගවතු පසන්නා ये भयेन कोपन भन्ते अक्खा අපරන්නායේව භගතු तं किस्सेतु භගවාහි භන්තේ පාණාතිපාතා වේරමණියා ධම්මං දේසේති අදින්නාදානා වේරමණියා ධම්මං දේසේති කාමේසු මිච්ඡාචාරා වේරමණියා ධම්මං දේසේති මුසාවාදා වේරමණියා ධම්මං දේසේති සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණියා ධම්මං දේසේති ये भोयेन कोपन भन्ते यक्ඛාප් පටිවිරතායේව පානාති පාතා අපටි විරතා දින්නාදානා පටිවිරතා කාමේසු මිච්ඡාචාරා අපටි විරතා මුසාවාදා පටිවිරතා සුරාමේරය මජ්ජපමාදට්ඨානා ඒකං තං හෝති අප්පියං අමනාපං සන්තිහි භන්තේ භගවතු සාවකාරඤ්ඤේ වනපන්තානි පන්තානි සේනාසනානි පටිසේවන්ති අපරද්දානි අපනික්ඛෝසානි විජනවාදානි මනොස්සරාසේයකානි පටිසල්ලාන සාරුප්පානි තත්ත සම්ති උලාරායක්ඛා නිවාසිනෝ යේමස්මින් භගවතු පාවචනී අපසන්නා තේ සම්පසාදාය උග්ගන්නාතු භන්තේ භගවාතානාතියං රක්ඛං විකුඛෝනං වික්ඛුනීනං උපාසකානං උපාසිකානං දුන්දියාරක්ඛාය අවිහිංසාය පාසු විහාරායාති ආදිවාසේසිකෝ භගවතුන්හි භාවේන අතකෝ එස්සවනෝ මහරජා
භගවතු අතිවාසනං විදිත්වා තායං වේලායන් ඉමං ආටානාටියං රක්ඛං අභාසී විපස්සිස්ස නමතු චක්කුමන්තස්ස සිරිමතු සිකිස්සබේ නමත්තු සබ්බ භූතානුකම්පිනෝ වෙසබුස්ස නමතු නහතකස්ස තපස්සිනෝ නමත්තු කකුසන්දස්ස මාරසේනා පමද්දිනෝ ඕනාගමනස්ස නමත්තු බ්‍රාහ්මනස්ස බුසීමතු අස්ස පස්ස නමත්තු විප්පමුද්දස්ස සම්පදී අංගීරසස්ස නමත්තු සක්්‍ය පුත්තස්ස සිරීමතු යෝ ඉමං ධම්ම මදේශේසි සම්බ දුක්ඛාපනුදනං ඒචාපි නිබ්බුතාලෝකේ යථභූතං විපස්සිසුන් තේජනාපි සුනා මහන්තාවිත සාරදා හිතං දේව මනුස්සානං යං නමස්සන්ති ගෝතමං විඤ්ඤාචරණ සම්පන්නං මහන්තං ගීත සාරදං යතු ගච්ඡති සූර්යෝ ආදිච්චෝ මණ්ඩලී මහා යස්ස ජොංගච්ඡ මානස්ස සංගරීති නිරුඤ්ජති යස චුග්ගතේ සූර්යේ දිවසෝති පෞච්ඡති රාගෝපි තත්ත ගම්භීරෝ සමුද්දෝ සරිතෝදකෝ එවං අන්තත්ථ ජායන්ති සමුද්දෝ සරිතෝදකෝ ඊතෝසා පුරිමාදිසායිති නං ආචික්ඛති ජනෝ යන්දි සං අභිපාලේති මහරජා යසස්සිසෝ ගන්ධම් බෝනං ආදිපති තතරක්ඛෝ ඉති නාමසෝ ප්‍රමතිනච්ච ගීතේහි ගන්ධබ්බේහි පුරක්ඛතෝ උත්තාපි තස්ස භාවෝ ඒක නාමාති මේ සුසං අසීතින් දසේකෝච ඉන්දනාමා මහබ්බලා තේජාපි බුද්ධං විස්වාන බුද්ධං ආදිච්ච බන්ධුනං දුරතෝව නමස්සන්ති මහන්තං වීත සාරදං නමෝති පුරිසාජඤ්ඤ නමෝති පුරිසුන්දම කුසලේන සමික්ඛසී අමනුස්සාපි තං වන්දන්ති සුතං මේසං අභින්නසෝ තස්මා එවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විඤ්ඤාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං යේන බේතා බෞද්ධන්ති පිසුනා පිට්ඨිමං සිකා පානාති පාදිනෝ ලුද්ධා චෝරානේක දිකාජනා ඊතෝ සාදක්ඛිනා දිසා
ඉතිනං ආචික්ඛති ජනෝ යං දිසං අභිමානේති මහරජාය සස්සිසෝ කුම්බණ්ඩානං ආදිපති විරුල්ලෝ ඉති නාමසෝ රමති නච්ච ගීතේ කුම්බණ්ඩේ පුරක්ඛතෝ උත්තාපිතස්ස බහවෝ ඒකනාමාති නිසුතං අසීතින් දසේ කුංච ඉන්දනාමා මහම්බා තේජාපි බුද්ධං විස්වාන බුද්ධං ආදිච්ච බන්දුනං දුරතෝ වනමස්සන්ති වහන්තං වීත සාරදං නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම කුසලේන සමික්ඛසී අමනුසාපිතං වන්දන්ති සුතං නීතං අභින්නසෝ තස්මායේවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විද්‍යාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං යත්ත චොංගච්ඡති සූරියෝ ආදිච්ඡෝ මණ්ඩලීමා යස්ස චොක්කච්ච මානස්ස දිවසෝ විනිරුද්ධති යස්ස චොංගතේ සූරියේ සංවරීති මෞච්ඡති රාදෝ විතත්ත ගම්භීරෝ සමුද්දෝ සරිතෝදකෝ එවං අන්තං ජානන්ති සමුද්දෝ සරිතෝදකෝ ඉතෝ සාපච්චිමා දිසා ඉතිනං ආචික්ඛති ජනෝ යං දිසං අභිමානේති මහරජාය සස්සිසෝ නාගනං ආධිපති විරූපක්ඛෝ ඉති නාමසෝ රමදීනං ජීතේහි නාගේ පුරක්ඛතෝ උත්තාපිතස්ස බහවෝ ඒකනාමාති මිසුතං අසීතින් දසේ කෝච ඉන්දනාමා මහම්බලා තේජාපි බුද්ධං විස්වාන බුද්ධං ආදිච්ච බන්දුනං දුරතෝ වනමස්සන්ති මහන්තං වේද සාරදං නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම කුසලේන සමික්ඛසී අමනුසාපිතං වන්දන්ති සුතං නීතං අභින්නසෝ තස්මායේවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විද්‍යාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං යේන උත්තර ගුරුරම්මා මහානීරු සුදස්සනෝ මනුසාකත්ත ජායන්ති යමමා පරිග්ගහා දේවිජං පවපන්ති නපිනියන්ති නංගලා අකට්ඨ භාගිමං සාලින් පරිභුංජන්ති
මානුසා අකනං අතු සංසුද්ධං සුගන්ධං තණ්හලං බලං තුණ්ඩිගිරේ පචිත්වාන තතෝ භුඤ්ජන්ති භෝජනං ගාවින් ඒක කුරං කତ୍වා අනුයන්ති දිසෝ දිසං අතුං ඒක කුරං කତ୍වානුයන්ති දිසෝ දිසං ඉන්ති වාහනං කତ୍වා අනුයන්ති දිසෝ දිසං පුරිස වාහනං කତ୍වානුයන්ති දිසෝ දිසං කුමාරි වාහනං කତ୍වා අනුයන්ති දිසෝ දිසං කුමාර වාහනං කତ୍වානුයන්ති දිසෝ දිසං තේයානි ආභිරොයිත්වා සම්බාධිසානුපරියන්ති පචාතස්ස රාජිනෝ අත්තියානං අස්සයානං දිබ්බං යානං උපට්ඨිතං වාසාදා සිරිකාචේව මහරජස්ස යසස්සිනෝ තස්සජ නගරාහු අන්තලික්ඛේ සුමාපිතා ආකානාටා කුසිනාටා පර කුසිනාටා නාට ගෝරියා පර කුසිතනාටා උත්තරේන කපිවන්තෝ ජනෝහ මපරේන ච නව නවවතියෝ අම්බරවතියෝ ආලක මන්දානාම රාජධානී උවේරස්ස කෝබන මාරිස මහරජස්ස විසානානාම රාජධානී අස්මා කුලේරෝ මහරජා වෙස්සවනෝති පවුංචති පච්චේ සන්තෝ පකාමෙන්ති තතෝලා තත්තලා තතෝතලා ඕජසි තේජසි තතෝජසි සූරෝ රාජා අරින්දෝනේමි රහදෝ පිතත්ත ධරණී නාම යතෝ මේඝාවාසන්ති වස්සායතෝ පතායන්ති සබාවිතත්ත භගලති නාම යත්ත යක්ඛා ආයුරුපාසන්ති තත්ත නිජ්ජ පලාරක්ඛා නානාදිජ ගමායුතා මයුර පුඤ්ජා විරුදා ගෝපිලාභී වකුභී ජීවං ජීවක සම්දෙත්ත අතෝට්ඨව චිත්තකා කුබුත්තකා කුලීරකා වනේ පොක්ඛර සාතකා සුඛ සාලික සම්දෙත්ත දණ්ඩ මාන වකානිච සෝභති සබ්බ කාලං සා කුවේර නලිනී සදා උතෝ සාඋත්තරා දිසායිති නංගාජිංගති ජනෝ යන්දිදං අභිපාලේති මහරජා යසස්සිසෝ යංඛානං ආදිපති කුවේරෝ ඉති නාමසෝ රමති නච්ච ගීතේහි යක්ඛේහි පුරක්ඛතෝ උන්දාපි දස්ස භාවෝ ඒක නාමාති නේසුසං අසීතින් දසේකෝච ඉන්දනාමා මහබ්බලා වේචාපි බුද්ධං
ඉස්මාන බුද්ධං ආදිච්ච බන්දුනං දුරතෝව නමසන්ති මහන්තං වීතසාරදං නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම කුසලේන සමික්ඛති ආනසාවිදං වන්දන්ති සුතං ඒතං අභින්නසෝ තස්මා එවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විඤ්ඤාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමන්ති අයං කෝ සමාරිස ආටානාටියාරක්ඛා වික්ඛෝනං වික්ඛුනීනං උපාසකානං උපාසිකානං බුද්ධියාරක්ඛාය අවිහිංසාය පාසු විහාරායාති යස්ස කච්චති මාරිස මාරිස වික්ඛෝසවා වික්ඛුනියාවා උපාසකස්සවා උපාසිකායවා අයං ආකානානියා සුංගයිතා භවිස්සති සමන්තා මරියා බුතා අංජේ අමනුසෝ යක්ඛෝ වා යක්ඛිනීවා යක්ඛ පෝතකෝ ආයක්ඛ පෝතිකාවා යක්ඛ මහාමන්තෝ ආයක්ඛ පාරිසංජෝ යක්ඛ මචාරෝ ගන්ධබ්බෝ ගන්ධබ්බීවා ගන්ධබ්බ පෝතකෝ ගන්ධබ්බ පෝතිකාවා ගන්ධබ්බ මහාමත්තෝ ගන්ධබ්බ පාරිසජ්ජෝ ගන්ධබ්බ පචාරෝ කුම්බන්දේවා කුම්බණ්ඩ පෝතකෝ කුම්බණ්ඩ පෝතිකාවා කුම්බන්ද මහාමන්තෝ කුම්බන්ද පාරිසංජෝ කුම්බන්ද පචාරෝ නාගෝ නාගිනීවා නාග බෝධකෝ නාග බෝධිකාවා නාග මහාමත්තෝ නාග පාරිසජ්ජෝ නාග පචාරෝ අදුද්ධචිත්තෝ ගච්ඡන්තං වානුගච්ඡේය විතං වා උපතින්ඨේය නිසින්නං වා උපනිසීදේය පන්නං වා උපනිපඤ්ඤේය නමේසෝ මාරිස අමනුසෝ ලභේය ආමේසු ආනිගමේසු සක්කාරං වා ගරුකාරං වා නමේසු මාරිස අමනුසෝ ලභේය කාලකමන්දාය රාජධානියා වත්තුම් වාසං නමේසු මාරිස අමනුසෝ ලභේය යක්ඛානං සමිතින් ගන්තුම් අපිස්සනං මාරිස අමනුස්සා අනවයං විනං කරේයුම් අවිවයං අපිස්සනං මාරිස අමනුස්සා අත්තයි විපරිපුර්ණයි පරිව
Manisonanmaris Avanusa Ritam Vivatang Sise Nikujeyum Manisonanmaris Avanusa Sattadhavis Muddhang Paleyum Sandehi Paris Avanusa Chandaruddharabhasa Denive Maharajanan Adiyanti Namaharajanam Purisakanam Vadiyanti Maharajanam Purisakanam Adiyanti Ego te marisa amanusa Maharajanam Avarudhanavurjanti Seyata vimarisa anyo magadasa vijite chora Denivaranyo Magadasya Adiyanti Naranyo magadasa purisakanam Adiyanti Naranyo Magadasya Purisakanam Adiyanti Ego te marisa mahachora Ranyo Magadasya Avarudhanavurjanti Evameva ko marisa santi amanusa Chandaruddarabhasa Denive Maharajanan Adiyanti Namaharajanam Purisakanam Adiyanti Maharajanam Purisakanam Adiyanti Ego te marisa amanusa Maharajanam Avaruddhanam Uchanti Yohi Koji Maris Amanuso Yakho ayakhiniva Yakha Kota Kua Yakha Koti Kawa Yakha mahamatova Yakha parisajjova Yakha pacharova Gandhabhua Gandhabhiva Gandhabha potakova Gandhabha potikava Gandhabha Mahamatova Gandhabha Parisajjova Gandhabha Manarova Kumbhandova Kumbhandiva Kumbhanda Bodha Gova Kumbhanda Bodhikava Kumbhanda Mahamatova Kumbhanda Parisajjova Kumbhanda Pacharova Nagova Naginiva Nagapotakova Nagapotikava Nagvahamantova Nagvarisajjova Nagvajarova Paduttha Jitto Bhikkhan va bhikkhunin va Upasakam va upasikam va Gacchantam va anugaccaya Chitam va upatitheya Visinnam va upanisedeya Nibbannam va upanipajjeya Imesam yakkhanam
මහායක්ඛානං සේනාපතිනං මහා සේනාපතිනං උඤ්ජාපි ධම්මං වික්ඛන්ති ධම්මං විරාවි ධම්මං අයං යක්ඛෝ ගන්හාති අයං යක්ඛෝ ආවිසති අයං යක්ඛෝ වෙට්ඨේති අයං යක්ඛෝ වේදේති අයං යක්ඛෝ හිංසති අයං යක්ඛෝ විහිංසති අයං යක්ඛෝ නමුඤ්ජති අතනේ සංයක්ඛානං මහායක්ඛානං සේනාපතිනං මහා සේනාපතිනං ඉන්දෝ සෝමෝ වරුණෝ ච කාරද්වාජෝ පජාපති චන්දනෝ කාමසෙට්ඨෝ ච කින්නු ගන්ධු නිගන්ධු ච අනාදෝපමඤ්ඤෝ ච දේවසූතෝ ච මාතලී චිත්තදේනෝ ච ගන්ධබ්බෝ නලෝ රාජා ජනීසභෝ ස්වාදාගිරෝ හේනවතෝ පුන්නකෝ කරතියෝ කුලෝ සීවකෝ මුචලින්දෝ ච වෙස්සාමිත්තෝ යුගන්ධරෝ ගෝපාලෝ සුම්පගේනෝ ච හිරිදෙන්දේජ මන්දියෝ පංචාල චන්දෝ ආලවකෝ පජ්ජුන්නෝ සුමනෝ සුමුඛෝ දදිමුඛෝ වරුමානී ජරෝදීගෝ අතෝ සේරිස්ස ගෝසා ඉමේ සංයක්ඛානං මහායක්ඛානං සේනාපදීනං මහාසේනාපදීනං උද්ධාපේ තබ්බං වික්ඛන්ති තබ්බං විරාවි තබ්බං අයං යක්ඛෝ ගන්හාති අයං යක්ඛෝ ආවිසති අයං යක්ඛෝ හේති අයං යක්ඛෝ විහෙට්ඨේති අයං යක්ඛෝ හිංසති අයං යක්ඛෝ විහිංසති අයං යක්ඛෝ නමුංචති අයං ගෝසාමාරිස රාගානාදියාරක්ඛා විභෝනං විභෝනීනං උපාසකානං උපාසිකානං මුන්දියාරක්ඛාය අවිංසාය පාසු විහාරායාති අන්දජදානිමයං මාරිස ගච්ඡාම බහුකිංචාමයං බහුකරණියාති යසදානි තුම්මේ මහරජානෝ කාලං මඤ්ඤතාති අතකෝ චන්තාරෝ මහරජා උත්තායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා තත්තේ වන්තරධායින්සු දේවිකෝ යක්ඛා උත්තායාසනා අපේ ගත්තේ භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා තත්තේ වන්තරධායින්සු අම්බේ කංචේ භගවතා සත්තිං සම්මෝදින්සු සම්මෝදනීයං කතං සාරාණීයං වීති
සාරෙත්වා තත්තේවන්තරධායින්සු අම්බේගංජේන භගවා තේරංජලින් පනාමිත්වා තත්තේවන්තරධායින්සු අම්බේගංජේ නාම ගොන්තං සාරෙත්වා තත්තේව අන්තරධායින්සු අපේගච්චේ තුන්නී භූතා තත්තේවන්තරධායින්සෝති ඒතේන සච්චවජ්ජේන දුක්ඛාවෝපසමින්තුතේ ඒතේන සච්චවජ්ජේන භයාවෝපසමින්තුතේ ඒතේන සච්චවජ්ජේන රෝගාවෝපසමින්තුතේ සබ්බීතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවද්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොන්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන භාවේන සදා සොත්ති භවන්තු තේ නක්ඛත් යක්ඛ භූතානං පාපග්ගානි නිවාරණං පරිත්තසානුභාවේන හන්තු තේ සම්උපද්දවේ නක්ඛත් යක්ඛ භූතානං පාපග්ගහනිවාරණා පරිත්තසානුභාවේන හන්තු තේ සම්පද්දවේ නක්ඛත් යක්ඛ භූතානං පාපග්ගහනිවාරණා පරිත්තසානුභාවේන හන්තු තේ සම්උපද්දවේ. හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ වෙලාවේදී හැමදිනාම තාම සාවධානව පිරිත් ශ්‍රවණය කරලා පැහැදුණු සිතින් එකඟ සිතින් ඉන්න අවස්ථාවේ අවසාන වශයෙන් මේ සූත්‍ර දේශනාවේ අවසානයේ තියෙන කාරණා කීපයක් මතක් කරලා වැඩසටහන අවසන් කරනවා. ඔයයන්ට පස්සේ මේ කරපු දේශනා පිළිබඳව සාකච්ඡා පිළිබඳව ගැටලු තියෙනවා නම් අහන්න කාලය තියෙනවා. මේ සූත්‍ර අවසානයේදී වෛශ්‍රවණ දෙවියන් විසින් බුදුරජාණන් වහන්සේට මේ ආටානාටිය ආරක්ෂාව පිළිබඳව මතක් කරලා අපිට තියෙන ප්‍රශ්නයක්ම දෙවියන්ටත් තියෙනවා. මොකද්ද තියෙන ප්‍රශ්නේ? හන්දත දානි මයන් මාරිස ගච්ඡා, මං එහෙනම් බුදුහාඳුරනේ යන්න කියලා කියනවා. කියන්නේ කොහොමද? බහුකිච්ඡා මයන් වහව කරණීය, මට බොහෝ වැඩ තියෙනවා, බොහෝ කටයුතු තියෙනවා කියලා යන්නම් කියලා අවසර ඉල්ලනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අස්සදානි තුම්හි මහරජාණන් කාලං මඤ්ඤතාති, යම යන්න කාලේ සුදුසු නම් යන්න කියලා බුදුහාඳුර අවසර දෙනවා. එහෙම අවසර දුන්නාම කොහොමද ඒ සතරවරන් දෙවි රජ විරූඪ, විරූපාක්ෂ, ධෘතරාෂ්ට්‍ර, වෛශ්‍රවණ කියන සතරවරන් දෙවියන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරන ක්‍රමයක් තියෙනවා. අතකෝ චත්තාරෝ මහරජා උත්ථා ආසන, ඉඳගෙන හිටිය තැනින් නැගිටලා සතරවරන් දෙවි රජ දරුවන් භගවන්තං අභිවාදෙත්වා, භාග්‍යතුන් වහන්සේට
අභිවාදනය කරනවා කියලා කියන්නේ මනාකොට වදිනවා කොහොමද පදක් කිනං කත්තා ප්‍රදක්ෂිනා කරලා 4 තැනක ඉඳලා බුදුහාඳුරන්ට වදිනවා. බුදුරජාණන් වහන්සේ දිසාවට දකුණු අත හිටින විදිහට මෙහෙම අත් දෙක එකතු කරගෙන 4 වතාවක් 3 වතාවක් ප්‍රදක්ෂිනා කරලා 4 තැනක ඉඳගෙන වැඳීමට තමයි එහෙම පදක් කිනං කත්වා. ඊළඟට මොකද වෙන්නේ? තත්තේ වන්තර ධායින්සු එතනම අතුරු දහන් වෙනවා. ආයි කරත් හොය මොකක්වත් හොය හිටියේ නෑ. එතනම අතුරු දහන් වුණා. ඒ කියන්නේ ඒ මනුෂ්‍ය ලෝකෙන් අතුරු දහන් වෙලා චාතුරු මහරජික දිව්‍ය ලෝකෙ පහළ වෙන්නේ. ඊළඟට සමහර අනිත් යක්ෂයෝ තේපිකෝ යක්කා උත්ථායාසන සමහර යක්කු නැගිටලා අපේ කච්චේ භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා තත්තේ වන්තර දායින්සු. සමහර අය ප්‍රදක්ෂිනා කරලා වැන්දර මේ සතරවරන් දෙවි රජ දරුවෝ වගේ ප්‍රදක්ෂිනා කරලා වැන්ද. අපේ කච්චේ භගවතා සද්දින් සම්මෝදින්සු. සමහර අය බුදුරජාණන් වහන්සේ සමග සතුටු වේතු කතා කළා. සම්මෝදනීයං කතං සාරාණීයං වීති සාරෙත්වා තත්තේ වන්තර දායින්සු. සිහි කටයුතු කතා කරලා ඉවර වෙලා එහෙමම අතුරුදහන් වුණා. ඒ අය වැන්දේ නැහැ. එතකොට ඒක කොටස. දැන් කට්ටියක් මේ බුදුරජාණන් වහන්සේ අර සතරවරන් දෙවි රජ දරුවෝ වැඳපු විදිහටම ප්‍රදක්ෂිනා කරලා වැඳා. මුලින් කට්ටිය ඊළඟට සතුටු වේතු සිහි කටයුතු කතා කරලා ඉවරලා එතනම අතුරුදහන් වුණා. ඊළඟට අනිත් කොටස යේන භගවා තේනංජලින් පනාමෙත්වා තත්තේ වන්තර ධායින්සු. දැන් ඈත හිටිය යක්ෂයින්ට බුදුහාමුදුරුවෝ ඉදිරියට එන්න බෑනේ. ආයේ සෙනඟ පීරගෙන ඈත ඉඳලා මෙහෙම අත් දෙක එකතු කරලා භාග්‍යතුන් වහන්සේට নমස්කාරය වේවා කියලා එහෙමම අතුරුදහන් වුණා. ඊළඟට තවත් කොටසක් අපේ කච්චේ නාම ගොත්තං සායත්තා තත්තේ වන්තර දායින්සු. සමහර අය නම කියලා මම හවලා කියලා අතුරුදහන් වුණා. සමහර කට්ටිය අපේ කච්චේ තුන්හි භූතා තත්තේ වන්තර දායින්සු මොකවත් නොකිය අද්ද නැතුව මාරු වෙලා ගියා. එතකොට මේ පිරිස් ටික අපේ සමාජය තුලත් ඉන්නවා. එතකොට මේ කියන්නේ මේක එකක් හොඳ නැහැ අරක හොඳයි කියන එක නෙවෙයි. එතකොට එක එක්කෙනා බුදුරජාණන් වහන්සේ එක්ක ගනුදෙනු කරපු විදිහ මේ දෙවියොත් 아무තු දෙයක් නෙවෙයි. දැන් මේ සතරවරන් දෙවි රජ දරුවන්ට අයිති වෛශ්‍රවණ දෙවියන්ගේ ආධිපතිත්වයේ පවතින යක්ෂයන්ට. එතකොට යක්ෂයෝ කියලා කියන්නේ චාතුරු මහරජික දෙවියන්ට අයිති කොට්ටාශයක්. එතකොට චාතුරු මහරජික දෙවියන් විසින් පාලනය කරන එහෙම නැත්නම් විශේෂයෙන් වෛශ්‍රවණ දෙවියන් විසින් පාලනය කරන පිරිස තමයි යක්ෂයෝ කියලා කියන්නේ. ඊළඟට නාගයෝ ඉන්නවා, ගන්ධබ්බයෝ ඉන්නවා. ඊළඟට කුම්භණ්ඩ කියන පිරිස ඉන්නවා. එතකොට මේ හතර ගොල්ල තමයි මේ කියන්නේ සතරවරන් දෙවි රජ දරුවන්ගේ පිරිස වෙන්නේ. ඉතින් මේ ඔක්කොමලා බුදුරජාණන් වහන්සේට নমස්කාර කරලා මේ සූත්‍ර දේශනාව අවසාන මේ විශේෂයෙන් මේ ආටානාටි ආරක්ෂාව කරන්නයි කියලා උගන්වන්නයි කියලා කිව්වේ වෛශ්‍රවණ දෙවියෝ. සිංහලෙන් කියන්නේ අපි වෙසමුණි කියලා කියන්නේ වෛශ්‍රවණ දෙවියන්ට. සමහර වෙලාවට කට්ටියට බයිනවනේ මුට වෙසමුණි ආවෙස වෙලාද කියලා. වෙසමුණි කියලා කියන්නේ වෛශ්‍රවණ දෙවියන්ට. එතකොට එහෙම නැත්නම් වෛශ්‍රවණ කියන්නේ සංස්කෘත වචනේ. වෙසවණ කියලා කියන්නේ පාලි වචනේ. වෙසමුණි කියලා කියන්නේ සිංහල වචනේ. එතකොට ඒ විදිහට දැනගත්තාම හරි. එතකොට මේ සතරවරන් දෙවි රජ දරුවන් විසින් පාලනය කරන දිව්‍ය ලෝකෙට අපි කලින් අර විමානවත්තු ප්‍රේතවත්තු ගැන කතා කරනකොට විමානවත්තු විස්තර කරනකොට දමිත හාමුදුර මතක් කළා මනුෂ්‍ය ලෝකෙට ආසන්නෙන්ම තියෙන දිව්‍ය ලෝකෙ තමයි චාතුරු මහරජික දිව්‍ය ලෝකය. එතකොට මේ වරන් දෙවි රජවරු එහෙම නැත්නම් සතරවරන් දෙවියන් පාලනය කරන දිව්‍ය ලෝකෙ ඒ දිව්‍ය ලෝකයක් තාවතිංස දිව්‍ය ලෝකයක් කියන දෙකේම අධිපතිය තමයි සක්දේව රජතුමා කියලා කියන්නේ. එතකොට චාතුරු මහරජික දෙවිවරුත් ඉන්නේ සක්දේව රජතුමා යටතේ. ඉතින් ඒ කාරණාවත් මතක් කළේ. ඉතින් මෙතනදී විශේෂයෙන් ඒ ආටානාටි ආරක්ෂාව සමහර වෙලාවට ඇත්තන්ට තේරෙන්නේ නැති අර බුදුරජාණන් වහන්සේලාගේ නම් කියනකොට විපස්සිස්ස නමත්තු කියලා එහෙම කියවනේ. විපස්සී බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. ඒ විදිහට මේ වෛශ්‍රවණ දෙවියෝ සත්බුදුරජාණන් වහන්සේලාගේ ගුණයි දේශනා කරලා ඊළඟට මේ මහා සේනාපතිවරු පිරිසක් ගැන අන්තිමට කියවනේ සේනාපතීනම් මහා සේනාපතීනම් කියලා. එතකොට
මේ බුදු ගුණ වලටත් අඩංගු නැති යක්කු ඉන්නනේ. එහෙම අයට සද්ද නගලා කියන්න කියනවා මේ යකා මාව අල්ලගත්තා. අයන් යක්කෝ ගන්හාති. මේ යකා අල්ලගත්තයි කියලා මේ මහා සේනාපතිවරුන්ට හෙන්න කියන්න කියලා. අයන් යක්කෝ ආවිශති. මේ යකා මට ආවේශ වුණා. අයන් යක්කෝ හෙට්ටේති. මේ යකා මට හිංසා කරනවා. මට විශේෂයෙන් හිංසා කරනවා. මේ විදිහට කියන්න කියනවා ඉන්ද සෝම වරුණ භාරද්වාජ ප්‍රජාපති කියලා නම් ගොඩක් කිව්වේ. ඒ විදිහට මේ ආරක්ෂාව තියෙන්නේ. ඉතින් මේක බය වෙන්න දෙයක් නැහැ ගෙදරක කියන්න. මොකද යක්කු එලවන එකක් නෙවෙයි තියෙන්නේ. ආරක්ෂාවක්. තෙරුවන් විශේෂයෙන් බුදු ගුණ සත්බුදුරජාණන් වහන්සේලාගේ ගුණයි මේ සූත්‍ර දේශනා තුළ අන්තර්ගත වෙන්නේ. ඊළඟ තුන්වෙනි බණවර කියලා. මේ තුන්වෙනි බණවර හතරවෙනි බණවර කියන්නේ මේ කොටසම බුදුහාමුදුරුවෝ පහවදා උදේ භික්ෂුන් වහන්සේලාට නැවතත් දේශනා කරනවා. ඉතින් ඒක ආයි නැවත මේ දේශනා කරන්න අවශ්‍ය නොවන නිසා අපි පළවෙනි කොටස විතරයි දේශනා කළේ. තවත් වෙලා යනවා නැත්තම්. හොඳයි මේ මං හිතන්නේ හැම දිනාටම කියපු කාරණා පැහැදිලි ඇති. එතකොට ආටානාටි සූත්‍ර දේශනා පිළිබඳ යම් කිසි අවබෝධයක් ඇති. ඒ වගේම අර පිරිත් මණ්ඩප පිරිත් ගැන කියපු කාරණා පිළිබඳ යම් කිසි අවබෝධයක් ඇති. ඉතින් බලන්න වැත්තන්ට මේ ඒ කියපු කාරණාවලින් මොනවා හරි පැහැදිලි නැති හරි තේරුම් කරගන්න අවශ්‍ය තැනක් තියෙනවා නම් පොඩි වෙලාවක් දෙන්න පුළුවන් කතා කරන්න. එහෙම නැත්නම් අවසන් කරන්න. ස්වාමීන් වහන්සේ සමහරක් වෙලාවට පිරිත් කියනකොට මේ අයන් යක්කෝ කියලා හයියෙන් කියන්නේ ඒ සමහර ස්වාමීන් වහන්සේලා එහෙම කියනවා. ඒක ගොඩක් වෙලාවට වෙලා තියෙන එක සම්ප්‍රදායක් වෙලා දැන් ඔය සාමාන්‍යයෙන් ආටානාටිය පළවෙනි කොටස පටන් ගන්න පාන්දර 3-4 වෙනකොට වගේ. ඒ පාන්දර වෙලාවට ඉතින් කට්ටිය බුදිනේ. ඉතින් කට්ටිය නැගිටවන්නත් එක්ක අර හඬ උස්සලා කියනවා. ඉතින් ඒකේ එච්චරම මේ මම දකින්න විදිහට මම දන්නේ නැහැ මේ ඒක එච්චර සුදුසුයි කියලා එහෙම සද්ද කර කර කෑ ගහන්න ඕන එකක් නෙවෙයි බුද්ධ දේශනාව කියලා කියන්නේ. හැබැයි ඉතින් ඒ සූත්‍ර දේශනාවෙම තියෙනවා හයියෙන් කියන්නේ කියලා උජ්ජාපේ තබ්බං වික්ඛන්දි තබ්බං විරවි කියලා කියන්නේ හයියෙන් කියන්නේ කියලා. අයන් යක්ඛෝ ගන්නාති මේ යකා මාව අල්ලගත්තා කියලා හයියෙන් කියන්නේ කියලා. ඒ හිත වෙන්නදී කෑ ගහලා කියන්නේ. ඒක තමයි මේ කට්ටිය නිදාගෙන ඉන්න වෙලාව ඒ වෙලාව. එතකොට හැරෝ ගණ්ඩත් ඒක උපක්‍රමයක් කරන වෙන්න ඕන නිසා මේ කොහොම හරි අර හිතක දැන් හැමෝම නිදියන්නේ නැහනේ. බෙහෙත් අහන්න ශ්‍රද්ධාවෙන් ඒ කාලේම අහන අයත් ඉන්නවා. සමහර අය පොත් තියාගෙන බලාගෙන හාමුදුරන් වහන්සේලා එක්ක පිළිත් කියනවා. ඒකට අර හිතක එකඟකමක් එන්න නම් අර ගොඩාක් ගෝසා කරන්න නැතුව යම් කිසි විදිහක ලතාවකට කියන්නේ ඕනට වඩා අදින්නෙත් නැතුව ඕනට වඩා ගෝසා කරන්නෙත් නැතුව කිව්වොත් තමයි වටින්නේ කියලා මට හිතෙන්නේ. එහෙමයි සාදු සාදු. ඔබ වහන්සේ කිව්ව ස්වාමීන් වහන්සේ උඩරට පහතරට පිරිත් කියන වෙනස් විදියක් තියෙනවද ස්වාමීන් වහන්සේලා? අපි ඊළඟ සතියේ මේ YouTube එකේ තියෙනවා ඒ උඩරට පහතරට ක්‍රම දෙකම මේ ඒ ලින්ක් එක අපි පොඩ්ඩක් මේ අරගෙන පෙන්නන්නම් ඔයත්තන්ට කොහොමද උඩරට ක්‍රමයට මහ වෙනස තියෙන්නේ මේ දැන් අර පහතරට ක්‍රමයේ තමයි ප්‍රසිද්ධ පහතරට ක්‍රමයේ දැන් වත්තල සීලරතන හාමුදුරුවෝ මුල් කරගෙන පහතරට ක්‍රමයේ ඇති වුණා. ඒ පහතරට ක්‍රමයේ තමයි ජනප්‍රිය සහ ප්‍රසිද්ධ ක්‍රමය. නමුත් උඩරට ක්‍රමය ඔයත්තන්ට දැක ගන්න පුළුවන් තව තැනක් තමයි මේ දළදා මාලිගාවේ මේ වැඩ ඉන්න මණ්ඩපේ හඳුන් කූඩම කියන
ඒ වැඩ ඉන්න මාලිගාව ඉස්සරහා තියෙන පිරිත් මණ්ඩපයක්. ඒකේ එහෙමයි. තියෙන අවස්ථාවලදී ගොඩක් වෙලාවට මල්ලතුස්ගිරි මහා විහාර දෙකේ හාමුදුරුවෝ පිරිත් කියන්නේ ඒ උඩරට සම්ප්‍රදායට. අපි ඒක ලබන වැඩසටහනකදී පෙන්වන්නම් මේ මෙතනදී ගොඩාක් කාරණා කියන්න ගියාම ඔළුවට යන්නේ නැති නිසා අපි ඒක මේ වෙලාවේදී එකතු කරේ නැහැ. ඒ උඩරට සම්ප්‍රදාය සහ පහතරට සම්ප්‍රදාය කොහොමද වෙන්නේ කියලා පෙන්වන්නම්. හොඳයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ආමුදුරනේ මේ දැන් ඔය අපි පිරිතක් ස්වාමින් වහන්සේ නමක් ලයෝ කියනකොට ඒ හාමුදුරුවෝ ඒ සම්බන්ධයෙන් අවධානයක් ඇතුව කන්සන්ට්‍රේට් කරලා එහෙම ඒ පිරිත කියනවා කියලා අපි හිතනවා. එතකොට අපි දැන් පිරිත අහන කොටත් අපි ඒ වගේ එකකින් හිතනවා. දැන් ඕක සහ අපි රෙකෝඩින් එකක් දාලා ඉවරලා පිරිතක් ඇහිම අතර තියෙන සම්බන්ධය සාමාන්‍යයෙන් අපිට ඒ ගැන අදහසක් කියන්න පුළුවන්ද? ඒත් විශේෂයෙන්ම බලපාන එක මානසික සම්බන්ධතාවයක් නැහැ. ඒ දෙකේම සමහර වෙලාවට පිරිත් අහනවට වඩා ගෙවල් වල පිරිත් දාලා වෙන වැඩක් කරන එකනේ ගොඩක් වෙලාවට කෙරෙනවා මම දන්න තරමින්. ඒකට පිරිත් ඇහිීමට එතකොට ඒකට ගෞරවයක් නැහැ වගේ එකක් තියෙන. එහෙම වැඩ කර පිරිත් අහන එක සුදුසු වෙන්නේ නැහැ. ප්‍රධානම කාරණාව තමයි මානසික සම්බන්ධතාවය නැහැ. දැන් පිරිතත් දේශනා කරවා ගන්න ආරක්ෂාව ආශිර්වාදයේ සලසා ගන්න. එතකොට මානසික දැන් පිරිත් නූලක් අතට දෙන්නේ. හාමුදුරන් වහන්සේලා අර පිරිත් පැන් කලයට පිරිත් නූල ධාතු කරඬුවට එහෙම සම්බන්ධ කරලා පිරිත් නූල පැන් කලයට සම්බන්ධ කරලා හාමුදුරන් වහන්සේලා ඉස්සෙල්ලාලා ඊළඟට දායක පින්වතුන්ගේ අතට දෙන්නේ ඒ අර තරංග සම්බන්ධතාවය හදන්න. මම දන්න වෙද මහත්තයෙක් කිව්වා මේ මම ඒක ඉතින් විද්‍යාත්මකව කියන්න මම දන්නේ නැහැ කොච්චර දුරටවත් මේ වස්තු දැන් විශේෂයෙන් පිරිත් නූලකට ගන්නේ කපු නූලක්. කපු නූලක් තුලින් මේ මොනවද තරංග ශබ්ද තරංග අවශෝෂණය කරගන්න පුළුවන් ප්‍රමාණය වැඩි කියලා කියනවා. ඒක අවශෝෂණය කරන්න නම් වතුර හා සම්බන්ධ වෙන්න ඕන කියලා මට ඒ වෙද මහත්තයා කිව්වා. එතකොට ඒකයි පිරිත් නූල හැමතිස්සෙම පිරිත් පැන් කලයට සම්බන්ධ කරන්නේ. එතකොට අර චිත්ත තරංග සහ මේ මොනවද ශබ්ද තරංග ඒ වතුරටත් එකතු වෙනවා. පිරිත් නූල දිගේ අර අහන් ඉන්න පිරිසගේ ඇඟටත් ඒ ආකර්ෂණය ලැබෙනවා. ඒ නිසා තමයි ඒ විදිහට දැන් පිරිතක් කියනකොට සාමාන්‍යයෙන් අතීත ගෙදරක ගයක් හොඳට සුද්ධ කරලා පිරිසිදුවට පිරිත් පැන් එකක් සකස් කරගෙන එහෙම පිළිවෙලක් තියෙනවනේ වැඩක් කරන. එතකොට ඒ පිළිවෙල නැති වෙනකොට ඒකෙන් ලැබෙන ප්‍රතිලාභයත් අඩුයි. ඉතින් පිරිතෙන් ಗುಣ නැහැ කියලා කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. අපි ಗುಣ ලැබෙන විදිහට ඒක කරාද කියන එකයි. දැන් බෝධි පූජාවකුත් කරන්න පුළුවන් ಗುಣ ලැබෙන විදිහට, ಗುಣ ලැබෙන විදිහට. දැන් ගොඩාක් වෙලාවට බොහෝ දෙනෙක් කරන්නේ බෝධි පූජාවක් කිව්වම ඒත් කරන්නේ අර මේ පැන් කලයක් බෝධින් වහන්සේ ළඟ තියලා ඉවරලා ගාත ටිකක් කියලා බෝධිය නාන එක. ඒක නෙවෙයි බෝධි පූජාව කියන්නේ. බෝධි පූජාවට සම්පූර්ණයෙන් මනස මේ යෙදෙන්න ඕනේ. මලු අල්මදලා ඊළඟට පරමල්ල ආසනවල තියනවා නම් ඒවා ඉවත් කරලා ඒ විදිහයි බෝධි පූජාව කෙරෙන්න ඕනේ. ඉතින් එහෙම නැතුව නිකන් ඔහේ කරන්නම් වාලේ කරන දේවල් වලින් ලැබෙන ප්‍රතිඵලත් බොහොම අඩුයි. ඒ නිසා පිරිත් රෙකෝඩින් එකක් අහනවට වඩා සජීවී වැසීම තුළ තමයි අර මානසික සම්බන්ධතාවය සහ කායික සම්බන්ධතාවයත් එක්ක ඒ පරිසරය ගොඩනගන්නේ. රෙකෝඩින් එකකින් දැන් ඒ කියපු හාමුදුරුවන්ගේ චිත්ත තරංගේ අපිට සම්බන්ධ වෙන්නේ නැහැ රෙකෝඩින් එකත් එක්ක. පැහැදිලි හාමුදුරුවනේ බොහොම පිං. තව මොනවද තියෙනවද? එක ප්‍රශ්නයකට ඉඩ දෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මේ පිරිත් අපි මේ රෙකෝඩ් කරනවද? වහන්සේලා සංජායනා කරන? ඔව් මේ කමල් මහත්තයා රෙකෝඩ් කළා මම හිතන්නේ. හොඳයි. බොහොම ලස්සනයි ස්වාමීන් වහන්සේ. ඊටාම සතිසිත සංසුන් වුණා. බොහොම පිං. මම හිතන්නේ අපි මේ ප්‍රසිද්ධියේ මේ විදිහට ආතානාටිය සූත්‍රය මෙහි දේශනා කළා මම මෙහිට ආවට පස්සේ. බොහොම ලස්සන කිව්ව එක. නැද්ද ප්‍රශ්නයක්?
ප්‍රශ්න තියෙනවා. රාජ මහත්තයට. දායකත්වය ගත්ත අපි හොඳින් අහගෙන හිටිය අපේ ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේලා දෙන මමට ගොඩාක් පිං ස්වාමීන් වහන්සේලා සුවපත් ලැබේවා. පොඩි බබා දෙන්න කෙරියද අපි මේ අපේ මහගෙදර අපි හාමුදුරුවනේ. හොඳයි අපි කොහොම හරි ඉතින් ආශිර්වාද කරමුකෝ එයාට. එහෙමයි අපි හාමුදුරුවනේ. හැම දිනාටම හොඳයි එහෙමනම් හැම දිනාටම ආශිර්වාද කරමුකෝ අපි කාටත්. එහෙමනම් කල්පනා ඇති කරගන්න මේ වෙලාවේදී අපි හැම දිනාම එකතු වෙලා බොහෝ කුසල් සිද්ධ කරගත්ත වස් කාලයේ නිමිති කරගෙන පැවැත්වෙන මේ වැඩසටහන මූලික කරගෙන බොහෝ කුසල් සිත් උපදවා ගත්තා. තෙරුවන් ගුණ මෙනෙහි කරන්නට අවස්ථාවක් ලබා ගත්තා. ඒ හැම ආකාරයකින් පිරිත් දේශනා කරවා ගැනීමෙන්, දේශනා කිරීමෙන්, ශ්‍රවණය කිරීමෙන් කියන මේ හැම ආකාරයකින්ම රැස් කරගත් උදාර පුණ්‍ය ශක්තිය පළමු කොටම පින් කැමැති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන්ව දිවිසුරු වඩා වර්ධනය කර ගනිත්වා. සතුටටපත් වන්නා වූ දෙවියන්ගේ දැහැමි ආශිර්වාදයේ රැකවරණය ඔබ අප හැම දිනා කෙරෙහි ලෝකයේ සම්බුද්ධ ශාසනය කෙරෙහි සලසා දෙත්වා. දෙවියන්ට පැතූ බෝධියෙන් උතුම් නිවනින් සැනසීමටත් මේ පුණ්‍ය ශක්තිය හේතු වේවායි අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ වගේම මේ රැස් කරගත් උදාර පුණ්‍ය ශක්තිය විශේෂයෙන් පින්කම හි දායකත්වයේ දරාගෙන කටයුතු කරන සුමන මහත්මයාත්, ඒ වගේම කාන්ති මහත්මියත්, ඒ වගේම මේ පවුලේ දරුවන් රණුක, ඒ වගේම මිහිරි, ඒ වගේම සඳුනි ඇතුළු ඒ පවුලේ හැම දිනාටම, ඒ වගේම පින්කමට සම්බන්ධ වුණු ලොකු කුඩා හැම දිනාටමත්, ඒ පවුල්වල හැම දිනාටමත්, විශේෂයෙන් ඒ රණුකගේ දරුවන් දෙදෙනා ඇතුළු ඒ හැම දිනාටමත් මේ පුණ්‍ය ශක්තිය එකලෙස හේතු වීමෙන් සිදු කරනු ලබන සියලු යහපත් කටයුතු යහපත් අදහස් සඵල වීම පිණිස වේවා, සමෘද්ධ වීම පිණිස වේවා. තව තවත් මෙබඳු දාන සීල භාවනා ආදී ගුණධම් දියුණු කරන්න, සීල සමාධි ප්‍රඥා ආදී ගුණ වඩන්නට කාය ශක්තිය, මානසික ශක්තිය, නිදුක් බව, නිරෝගී භාවය, දීර්ඝායස, ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය, පින් අනුමෝදන් වුණා වූ දේව දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයේ රැකවරණය නිබඳව සැලසේවා. අප හැමතෙමත් නුදුරු ජීවිතයකදී බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් හොඳයි, සැපයි, ප්‍රණීතයි කියලා වර්ණනා කරන ලද ඒ උතුම් නිවනින් සැනසීම පිණිස මේ රැස් කරගත් පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් හැම දිනකටම ආශිර්වාද කරනවා, වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලත්තං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.